අයිබෝවන් මිනිස්ට්‍රි ඔෆ් කෙමිස්ට්‍රි වැඩසටහන් මාලාවේ 4 වෙනි වැඩසටහනත් එක්කයි අපි එකතු වෙන්නේ. එතකොට දැන් අපි වැඩසටහන් 3ක් ඔස්සේ සාකච්ඡා කරා රසායන විද්‍යාවේ කාබනික රසායනයට අදාළව පරිවර්තන පිළිබඳව. එතකොට අපි පහුගිය වැඩසටහනේදී පරිවර්තන වලට අවශ්‍ය සියලු ප්‍රතික්‍රියා උගන්වලා මතක් කරලා ඊට පස්සේ අපි පරිවර්තනත් සෑහෙන පෙරහුරුවක් කරා පහුගිය විභාග ප්‍රශ්න සහ අලුත් ප්‍රශ්නත් එක්ක. දැන් හදන්නේ 4 වෙනි වැඩසටහන විදියට අපි කතා කරනවා සමාවයවික ගැන කාබනික රසායනයේම. මොකද විභාග රචනා ප්‍රශ්න පත්‍රයේදී ගොඩක් ඔය සමාවයක සම්බන්ධ ගැටලුවක් අපට ලැබෙනවා අනිවාර්යයෙන්ම ලකුණු 50ක 60ක වගේ ප්‍රශ්නයක්. ඉතින් ඒකට කලින් ඉගෙන ගත්ත ප්‍රතික්‍රියා සම්බන්ධ දැනුමත් අවශ්‍ය වෙනවා. හොඳයි අපි එහෙනම් පටන් ගමු සමාවයක සම්බන්ධ දේවල්. දැන් අපි මෙතනදී මේ 4 වෙනි වැඩසටහන විදියට తాවකාලිකව පොඩි විරාමයක් වැඩසටහන් මාලාවට ගන්නවා. අපි නැවතත් උත්සාහ කරනවා අපේ ගුවන් කාලය සහ අවස්ථාවක් එක්ක ඉදිරියේදීත් ඔබත් එක්ක එකතු වෙලා මේ තවත් පාඩම් කොටස් එක සම්බන්ධ වෙන්න. හැබැයි ඉතින් අපි කාබනික රසායනය ගත්තොත් විශාල වැඩ ප්‍රමාණයක් විශේෂයෙන්ම කාබනික රසායනයේ පරිවර්තන තමයි ප්‍රධානම කොටස. ඒ පරිවර්තන වෙන් කර හඳුනා ගැනීම ටික මතක් කරා. ඊට පස්සේ දැන් අපි සමාවයක ටික මතක් කරනවා. තවත් අපිට ඉතුරු වුණොත් ඒ යාන්ත්‍රණ සහ තවත් ඔය IUPAC නාමකරණ මේ වගේ ප්‍රශ්න වලට ලැබෙන කොටස් අපි බලමු ඉස්සරහදී ඉදිරියේදී අවස්ථාවක් ලැබුණොත් ඒ කොටසුත් මතක් කරලා එතකොට සම්පූර්ණම කාබනික රසායනය ආවර්ජනය කරන්න. නමුත් වැඩි ප්‍රමාණයක් දැන් මේ විදිහට අපි මේ වැඩසටහනින් පස්සේ කාබනික රසායනය ගත්තොත් විශාල කොටස් ප්‍රමාණයක් අපට හොඳින් ආවර්ජනය කරලා දෙන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒකත් එක්ක ඔයාලට පරිවර්තන විභාගීමේ ප්‍රශ්න ඇතුළු වැඩි ප්‍රශ්න ප්‍රමාණයකට උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ කාබනික රසායනයෙන් ලැබෙන ප්‍රශ්න වැඩි ප්‍රමාණයකට උත්තර ලියන පුහුණුව දැනටමත් ලැබිලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක බලමු අපි යන් ඉස්සරහ කොටසට සමාවයවික මම මුලින් තියරි එක කෙටියෙන් මතක් කරන්නම්. ඊට පස්සේ ප්‍රශ්න වලට මේක කොහොමද යොදන්නේ කොහොමද ඇප්ලයි කරන්න කියලා දෙන්නම්. දැන් සමාවයවික කියලා කියන්නේ මම මුලින්ම පොඩ්ඩක් ස්ටාර්ට් එකක් ගන්නවා. සමාවයවික කියලා කියන්නේ අණුක සූත්‍රය සමානයි. ඒ කියන්නේ පරමාණු ගණන් සමානයි. උදාහරණයක් C5H10. අණුක සූත්‍රය සමානයි නමුත් එකම අණුක සූත්‍රයේ තියෙන විවිධ ගතිගුණ වලින් එකිනෙකට වෙනස් සංයෝග තියෙනවා. ඔන්න ඔය විදිහට එකම අණුක සූත්‍රයේ සහිත ගතිගුණ වලින් එකිනෙකට වෙනස් වෙන සංයෝග වලට අපි කියනවා සමාවයවික කියලා. එතකොට එක ගතිගුණයකින් එකිනෙකාගෙන් වෙනස් වෙන්න පුළුවන් නැත්නම් ගතිගුණ කීපයකින් වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි එකම පරමාණු ගාන තමයි තියෙන්නේ. සම අවයව. කියන්නේ අවයව කියන්නේ පරමාණු ගණන් සමානයි. C3යි H6යි. C4යි H10යි වගේ පරමාණු සංඛ්‍යා සමානයි. නමුත් ඒ කියන්නේ අණුක සූත්‍රය සමානයි. නමුත් එකිනෙකට වෙනස් සංයෝග තමයි මේවා. මේවා ගතිගුණ ප්‍රතික්‍රියාකාරීත්වය සමහරක් වෙලාවට තාපාංක ද්‍රවාංක වගේ භෞතික ගතිගුණ වෙන්න පුළුවන් මොනවා හරි අඩුම තරමේ එක ලක්ෂණයක් හෝ ලක්ෂණ කීපයක් හෝ මේ සංයෝග වල වෙනස් වෙනවා. නමුත් එකම අණුක සූත්‍රය තමයි තියෙන්නේ සමාවයවික වලදී. එතකොට ඔය සමාවයවික වල පොඩි බෙදීමක් වර්ගීකරණයක් තියෙනවා. අන්න ඒ ගැන කියලා පටන් ගන්නම්. සමාවයවික ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදලා වෙන් කරන්න පුළුවන්. එකක් තමයි අපි කියනවා ඒක ද්විමානව අපට වෙන් කර හඳුනා ගන්න පුළුවන් වෙනසක් ඒක. අපි කියනවා ඒකට ව්‍යුහ සමාවයවික කියලා. ව්‍යුහ සමාවයවික ඕන ඉතින් ද්විමාන සමාවයක කියලා අපිට කියන්න පුළුවන්. මොකද අනිත් එක ත්‍රිමාන. ව්‍යුහ සමාවයක සහ ත්‍රිමාන සමාවයක කියලා වර්ග දෙකකට ප්‍රධානව බෙදනවා. මේ ත්‍රිමාන සමාවයක කියන එක ටිකක් තේරුම් ගන්න අමාරුයි. නමුත් විභාගදී ප්‍රශ්න වලට උත්තර ලියනකොට අපිට ඒක බොහොම සරලව බේරුම් කර ගන්න පුළුවන්. නමුත් මේක ත්‍රිමානයේ වෙනසක් මත තමයි මේ ත්‍රිමාන සමාවයක කියලා වර්ගීකරණය කරන්නේ. එකම අණුක සූත්‍රයේ සහිත සංයෝග ත්‍රිමාන ස්වරූපයේ මත තමයි ඒගොල්ලෝගේ ගතිගුණ වෙනස් වෙන්නේ. නමුත් මේ ව්‍යුහ සමාවයක කියන එක ඒක අපට බොහොම මේ ව්‍යුහයක් ලිව්වට පස්සේ ද්විමානව තේරුම් ගන්න පුළුවන් කාරණයක්. මෙන්න මේ ව්‍යුහ සමාවයක වලදී අපට මේක උපකොටස් කීපයකට බෙදන්න පුළුවන්. මම ඒකත් එක්ක පාඩම් පටන් ගන්නම්. ව්‍යුහ සමාවයක වල එක උපකොටසක් තමයි දාම සමාවයක කියලා කියන්නේ. දැන් දාම සමාවයක කියලා කියන එකෙන් කියවෙන්නේ එකම අණුක සූත්‍රය මම වඩ උදාහරණයක් කියන්නම්. දාම සමාවයක වලට එකම අණුක සූත්‍රය අපි බලමු ඕනනම් C4H8. එතකොට මේ හයිඩ්‍රෝකාබන් වල පොදු සූත්‍ර ගැන ටිකක් කියන්න ඕනේ. දැන් ඇල්කේනයක් කියලා අපි කියනවා කාබන් වගේ දෙගුණයට වඩා දෙකක් වැඩිපුර H තියෙනවා. පොදු සූත්‍රයක් වශයෙන් කියන්න පුළුවන් CN නම් H 2N ධන 2. උදාහරණයක් C5ක් නම් 5 වරක් 2 10යි 2ක් 12ක් H තියෙනවා. C3ක් නම් 3 වරක් 2 6යි 2යි 8ක් එතකොට H තියෙනවා. ඒ ඇල්කේන කියන ඒවායිදී මේ හයිඩ්‍රෝකාබන වලදී කාබන් අතර තනි බන්ධන විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඇල්කීන කියලා අපි කියනවා මෙන්න මේ වගේ C වගේ දෙගුණයක් H තියෙනවා නම් CN ප්‍රමාණයක් නම් H 2N ප්‍රමාණයක් තියෙනවා. C5ක් නම් H 10ක් C6ක් නම් H 12ක්. ඇල්කීන අපි දන්නවා ඇල්කීන කියන්නේ කාබන් ද්විත්ව බන්ධන තියෙන ඒවා.
මේ වෙද්දි ඉගෙනගෙන තියෙන්නේ. ඊට පස්සේ ඇල්කයින කියන්නේ කාබන් කාබන් ත්‍රිත්ව බන්ධන තියෙන ඒවා. ඒතකොට ඇල්කයින වලදී කාබන් ගාන දෙකෙන් ගුණ කරලා දෙකක් අඩු කරාම H ප්‍රමාණය අපට ලැබෙනවා CN නම් H 2n ඍණ 2. උදාහරණයක් C5ක් නම් 5 වරක් 2 10යි 10න් දෙකක් ගියාම 8යි. C3ක් නම් 3 වරක් 2 6යි 6න් දෙකක් ගියාම 4යි වගේ කාබන් ගාන දෙගුණ කරලා දෙකක් අඩු කරාම අපට H ගාන ලැබෙනවා. ඇල්කයින වල කියන්නේ ත්‍රිත්ව බන්ධන තියෙන කට්ටිය. එතකොට මෙන්න මේ දාම සමාවයකට මම උදාහරණයක් ගන්නම් ඇල්කීනයක්. කාබන් ද්විත්ව බන්ධනයේ රඟු කෙනෙක් ඇල්කීනයක් කාබන් වගේ දෙගුණයක් H තියෙනවා ඇල්කීනයක්. එතකොට මේකේ දාම සමාවයක කියලා කිව්වොත් එකකින් කියවෙන්නේ කාබන් දාමය වෙනස්කම් මත. කාබන් දාමය කියලා කියන්නේ කාබන් චේන් එක කාබන් සම්බන්ධ වෙච්ච සැකිල්ල සමහරක් වෙලාවට මෙහෙම එක දිගට කාබන් දැන් 4ක්නේ කාබන් 4 මෙහෙම එක දිගට තියෙන්න පුළුවන්. නැත්නම් මෙහෙම මැදින් බ්‍රාන්ච් වෙලා තියෙන්න පුළුවන් මේ විදියට. කාබන් 3ක් එක දිගට මැද එකට යටින් හරි උඩින් හරි දෙකම එකයි අනිත් පැත්ත ගන්න දෙකම එකයි ශාඛාවක් මේ විදියට. ඔන්න වගේ කාබන් දාමයේ වෙනසක් හැබැයි එකම අවයව සම අවයවික. අපිට මේක ද්විමානව පේනවා මේ වෙනස. කාබන් දාමයේ කාබන් 4ම එක දිගට සම්බන්ධයි. මෙතන මැද කාබන්ගෙන් ශාඛාවක් බෙදිලා තියෙනවා. එතකොට මේකේ ත්‍රිමාන කතාවක් නෑ මේ ත්‍රිමාන කියන්නේ වෙනම සිද්ධියකට. ඒතර මම ඔයාලට උත්සාහ කරන්නේ මේවා ඉගෙනගෙන ඇති පන්තිවලදී හරි නැත්නම් පාසලේදී හරි මේ සිද්ධාන්ත කරුණු දැන් අපි පරිවර්තනත් පහුගිය වැඩසටහන් 3ක් ඔස්සේ කතා කරානේ. ඇත්තටම පරිවර්තන බැරුවම ඉඳපු ළමයට උනත් තියරි එක යම් ප්‍රමාණයකට අල්ල ගන්න පුළුවන් වෙන යම් ප්‍රමාණයකට වෙනදට වඩා සාර්ථකව උත්තරයක් ගලප ගන්න පුළුවන් වෙන්න උදව්ව ලැබෙන්නේ නැති මූලික දැනුම නැතිම ළමයෙක්ට උනත් මොකද මම තියරිත් එක්ක තමයි මතක් කරේ. නැත්නම් ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට පේපර් එකක් කියලා ප්‍රශ්න විතරක් කිව්වට පස්සේ උත්තර ගන්න හැටි විතරක් කිව්වට තේරෙන්නේ නැහැ. ඊින මම පරිවර්තන වලදීත් අර ප්‍රතික්‍රියා මුලින්ම ඒ ප්‍රතික්‍රියා ලියන විදියත් එක්ක තමයි පරිවර්තන කරන්න කියලා දුන්නේ. එතකොට ඒකත් එක්ක ඒකින්ද සමාවයකත් අපි ඒ විදිහට කරන්න වෙනවා. නැත්නම් එකපාරටම දැන් මම ඔයාලට 2020 2019 කියලා ප්‍රශ්නයක් කරොත් එහෙම ඔයාලට අර වැඩ බැරි ළමයෙක්ට අල්ල ගන්න අමාරුයි, තේරුම් ගන්න අමාරුයි. ඒකින්ද අපි මෙතනදිත් ටිකක් තියරි එක මතක් කරගෙන ඊට පස්සේ ප්‍රශ්නවලදී කොහොමද උත්තර හිතන්නේ කියන එකට යමු. පහුගිය විභාග ප්‍රශ්නයකවත් අපි try එකක් දෙමු. එකක් හෝ කීපයක් පෙරහුරුවක් කරන්න. එතකොට දැන් ওই දාම සමාවික කියන එකෙන් කියවෙන්නේ C4ක් නම් H8ක්. එතකොට මේක ඇල්කීනයක්. C වගේ දෙගුණයක් H තියෙන ඇල්කීනයක්. ඒ කියන්නේ කාබන් ද්විත්ව බන්ධනයේ කාබන් කොටසක් තියෙනවා. එතකොට දාම සමායක කිනෙන් කියවෙන්නේ කාබන් දාමේ එක්ක ශාඛනය වෙලා නැහැ. නැත්නම් මැදින් කාබන්ට මේ වගේ ශාඛාවක් මේ වගේ අත්තක් බෙදිලා කාබන් දාමේ ශාඛනය වෙලා. එතකොට ඇල්කීනයක් නම් අපි දන්නවා ද්විත්ව බන්ධනය තියෙන්න ඕනේ නේ. ඇල්කීනයක් නම් කාබන් කාබන් ද්විත්ව බන්ධනය. එතකොට මේ ද්විත්ව බන්ධනය මේ වම් පැත්තේ තියෙන්න පුළුවන්. නැත්නම් මේ මැද තියෙන්න පුළුවන්. අපි කොතනකට හරි දාගමුකෝ ද්විත්ව බන්ධනයක්. එතකොට මදිපාඩු බන්ධන 4 පිරෙන H දාගෙන යන්. එතකොට බලන්න C4 හරි H8ක් එනව නේද කියලා. මෙන්න එකක්. ඊට පස්සේ අපිට ද්විත්ව බන්ධනය මෙතනට හරි මෙන්න මෙතනට හරි දැම්මොත් එහෙම මදිපාඩු H පුරවගෙන යන්නේ. එතකොට අපිට ඒත් ලැබෙන්නේ C4H8ම තමයි. ඒත් අපිට C4H8ම ලැබෙනවා. මේකත් C4H8 මේකත් C4H8. එතකොට එකම අණුක සූත්‍රය එකම අවයව. හැබැයි ඔයාලට මේක පේනවා බැලුවට පස්සේ මේකේ කාබන් දාමය ශාඛනය වෙලා තියෙනවා. ශාඛනය වෙලා නැහැ. කාබන් 4ම එක දිගට සම්බන්ධ වෙලා කාබන් චේන් එක තියෙන්නේ. මේකේ කාබන් දාමේ මැද කාබන්ට ශාඛාවක් තියෙනවා. පැහැදිලිද? හැබැයි මේ ද්විත්ව බන්ධනයේ මෙතනට දැම්මත් එකයි මේක කරකවලා බලන්න කෝකත් එකයි එකම සංයෝගය. මෙතන හැබැයි ද්විත්ව බන්ධනයේ මැදට දැම්මොත් අපිට එක සංයෝගයක් ගන්න පුළුවන්. දකුණු පැත්තේ හරි වම් පැත්තේ හරි කෙලවරට දැම්මොත් තවත් සංයෝගයක් ගන්න පුළුවන්. එතකොට අපි දාම සමාවයවක කියලා හඳුනගන්නේ කොහොමද? හඳුනගන්නේ මේ කාබන් දාමේ ශාඛනය වෙලාද නැද්ද කියන එක මත. එතකොට කාබන් දාමය ශාඛනය වෙලා තියෙන මෙන්න මෙතනදි මැද දැන් සමහර ළමයි හිතනවා දැන් උදාහරණයක් මෙන්න මේ සංයෝගයේ මේ CH3 කෑල්ල මෙහෙම උඩින් නවලා ලිව්වොත් ඒක ශාඛනයක්ද? නෑ. ඒකට අපි ශාඛනයක් කියන්නේ නෑ. මේ CH3 කොටස අපි මෙහෙම උඩට උස්සලා ලිව්වා කියලා ඒක ශාඛනයක් වෙන්නේ නෑ. මෙයාමයි මේ තියෙන්නේ. මේ දෙන්න මේ දාම සමායක නෙමෙයි මේ එකම කෙනා මේ කෙනාමයි මේ තියෙන්නේ. මේ CH3 කාණ්ඩේ මේ පැත්තට පහත් කරන්න. එතකොට මෙයාම එනවනේ. පැහැදිලිද? ඒතර සමහරව හිතන මේ ශාඛනය වෙනවා කියන්නේ මේ උඩින් කාණ්ඩයක් CH3 වගේ කාණ්ඩයක් උඩින් ලියනවට කියන යටින් ලියනවට කියලා නෑ. මේ මැද කාබන් කෙනෙක්ට තමයි මේ ශාඛා එන්න ඕනේ. කෙලවරේ කාබන්ට ශාඛාවක් ආවට කියලා හිතුවට ඒක මේ පැත්තට දිග ඇරියාම ශාඛාවක් නෑ. අන්තිමේ බලද්දි මේ කාබන් එකිනෙකා මේ හතර එක දිගට සම්බන්ධ වෙලා තියෙන. එතකොට ඉතින් ඒ වගේ ඒවාට අපි ශාඛනය වුණා කියලා කියන්නේ නෑ. දැන් මෙන්න මේ දෙන්න දාම සමාවයක මොකද කාබන් දාමේ මේකේ ශාඛනය වෙලා තිනවා. මේකේ කාබන් දාමේ ශාඛනය වෙලා නැහැ. ওই විදියට. ඔන්න දාම සමාවයක වලට උදාහරණයක්. පැහැදිලිද? එතකොට මේවා කෙටි ප්‍රශ්න පත්‍රයේ අපට මම දැන් ප්‍රශ්නයක් ගන්නේ නැහැ. නමුත් කියලා දෙන්නම්.
MCQ වලට මෙන්න මේ වගේ දේවල් එනවා. දැන් උදාහරණයක් ගත්තොත් ඔය අපි ජෙනරල් වලදීත් මේක කතා කරනවා තාපාංක ගැන. දැන් මේක එකම අණුක සූත්‍රයනේ. දැන් මේ වගේ හයිඩ්‍රෝකාබන ගත්තොත් මේවයි තියෙන්නේ ලන්ඩන් අපකිරණ බල කියන අන්තරාණුක බල වර්ගයේ දුබල අන්තරාණුක බල වර්ගයක් ලන්ඩන් අපකිරණ බල. මම දැන් ඒ කියන්නේ සිද්ධාන්ත කියන්නේ යන්නේ නැහැ. ජෙනරල් කෙමිස්ට්‍රි වලදී කතා කරනවා අන්තරාණුක බල. මේ වගේ හයිඩ්‍රෝකාබන් වල තියෙන්නේ ලන්ඩන් අපකිරණ බල. එතකොට එක වගේම සංයෝග දෙකක් නේ. ලන්ඩන් අපකිරණ බල තමයි තියෙන්නේ. ඒ වගේ වෙලාවට අපි කියනවා අණුක ස්කන්ධය වැඩි වෙද්දී අන්තරාණුක බල එක හා සමාන ආසන්න නම් අණුක ස්කන්ධය වැඩි වෙද්දී තාපාංකය වැඩි වෙනවා කියලා. නමුත් මේ දෙන්නගේ අණුක ස්කන්ධය වෙනසකුත් නැහැනේ. මෙයත් C4H8 මෙයත් C4H8 එකම අණුක ස්කන්ධය. හැබැයි මේ දෙන්නගේ තාපාංක වෙනස්. මම ඔයාලට කිව්වේ සමාවයවික වලදී ගතිගුණ වෙනස්. එක ගතිගුණයක් හෝ ගතිගුණ කීපයක් හෝ එකිනෙකින් වෙනස් වෙනවා. ඒකයි මේ දෙන්න දෙන්නේ. නැත්තම් ඔයා බලයි මොකද්ද මේ වෙනස කියලා. මේකේ කාබන් දාමේ ශාකනය වෙලා නැහැ. මේකේ කාබන් දාමේ ශාකනය වෙලා. එතකොට දැන් උදාහරණයක් මේ දෙන්නගේ තාපාංක වෙනස්. නමුත් එකම જાතිය අන්තරාණුක බල ලන්ඩන් අපකිරණ බල තියෙන්නේ. අණුක ස්කන්ධයත් සමාන. එහෙනම් තාපාංක වෙනස් වෙන්නේ කොහොමද? එකම જાතිය අන්තරාණුක බලවලදී අපි කියනවා අණුක ස්කන්ධය වැඩි වෙනවා නම් වාෂ්ප වෙන්න අමාරුයි. එතකොට තාපාංකය වැඩි වෙනවා කියලා. අන්තරාණුක දැන් මෙතන ගත්තොත් එහෙම ලන්ඩන් අපකිරණ බල තමයි අන්තරාණුක බල වර්ගයේ අණුක ස්කන්ධයත් සමානයිනේ. ඒතර මේ දෙනගේ තාපාංක වෙනස් වෙන්නේ කොහොමද? ඒකත් අනික කෙටි ප්‍රශ්න වලට නිතර එන එකක්. ඒතර මම ඒකට හේතුව කියන්නම් මේ විදිහට. කාබන් දාමයක් ශාකනය වෙන්න අණුව ඇකිලෙනවා. කාබන් දාම එක දිගට තියෙනකොට අණුවේ පෘෂ්ඨ වර්ග බලය වැඩි. කාබන් දාමයක් එක දිගට ශාකනය නොවි එක දිගට තියෙනකොට මේ අණුවේ පෘෂ්ඨීය වර්ග බලය වැඩි ඇත්තටම. කාබන් දාමයක් ශාකනය වෙනකොට මේ අණුව ඇකිලීමක් සිද්ධ වෙනවා. ඒතකොට අණුවේ පෘෂ්ඨ වර්ග බලය අඩුයි. මතක තියාගන්න ලන්ඩන් අපකිරණ බල තියෙන වෙලාවට අණුවේ පෘෂ්ඨ වර්ග බලය අඩු වෙනකොට ওই ලන්ඩන් අපකිරණ බල ප්‍රබලතාවය අඩු වෙනවා. ඒ කියන්නේ අණුවේ පෘෂ්ඨ වර්ග බලය වැඩි නම් ලන්ඩන් අපකිරණ බල ප්‍රබලත්වය වැඩි. වැඩි ප්‍රමාණයක් හට ගන්නත් පුළුවන්. එතකොට ඒකින්ද තාපාංකය ගත්තොත් මෙන්න මෙයාගේ වැඩි. ඒක පහදන්නේ අපිට මොකකින්වත් පහදන්න බෑ. අණුක ස්කන්ධයත් සමානයි. ඒක පහදන් වෙන්නේ අපට මෙන්න මෙයාගේ කාබන් දාමයේ ශාකනය වෙලා නැහැ. මෙයාගේ කාබන් දාමයේ ශාකනය වෙලා. කාබන් දාමයක් ශාකනය වෙද්දී අණුව ඇකිලෙනවා. අණුවේ පෘෂ්ඨ වර්ග බලය අඩුයි. මේ අණුවේ පෘෂ්ඨ වර්ග බලය අඩුයි. මේ අණුවේ පෘෂ්ඨ වර්ග බලය මේක අණුව පැතිරලා තිනවා. කාබන් දාමයේ ශාකනය නොවි තිනකොට මෙයාගේ අණුවේ පෘෂ්ඨ වර්ග බලය වැඩි. යම් අණුවක පෘෂ්ඨීය වර්ග බලය වැඩි වෙන්න එයා හදන ලන්ඩන් අපකිරණ බල ප්‍රමාණය ප්‍රබලත්වය ඒ ලන්ඩන් අපකිරණ බල ඇතිවීමේ සම්භාවිතාව ඒක වැඩි. අන්තරාණුක බල ප්‍රබලත්වය වැඩි වෙන හේතුව අණුවක පෘෂ්ඨ වර්ග බලය වැඩි වෙද්දී එයාගේ ලන්ඩන් අපකිරණ බල ප්‍රබලත්වය වැඩි වෙනවා. ඒ ලන්ඩන් අපකිරණ බල ප්‍රබලත්වය වැඩි වෙන හින්දා මෙයාගේ තාපාංකය වැඩි. මෙයාගේ තාපාංකය තමයි මේකට වඩා මෙයාගේ තාපාංකය මේ ශාකනය නොවිච්ච කෙනාගේ තාපාංකය වැඩි. ওই විදිහට තාපාංක සංසන්දනයේදී නිතරම මෙන්න මේ ඔය දාම සමායක සිද්ධිය අපට ඕන වෙනවා. මම ඒක මතක් කරේ කෙටි ප්‍රශ්න වලට නිතර මේක එන නිසා. එතකොට දාම සමායක දැන් හරි ඊගාවට තව තියෙනවා ස්ථාන සමාවයවික කියලා උපවිශේෂයක් මෙන්න මේ ව්‍යුහ සමාවයක යටතේ උපවිශේෂයක් ස්ථාන සමාවයක කියලා. ස්ථාන සමාවයවික ස්ථාන සමාවයවික ස්ථාන සමාවයක වලට මම කලින් උදාහරණයක් කියන්නම්කෝ. දැන් ඔයාලට කිව්වොත් C4H8 කියන ඇල්කීනය කියලා මේකේ අපට පුළුවන් කාබන් දාමේ ශාකනය වෙනසක් නැතුව කාබන් දාමේ මේ විදියට ශාකනය නොවියොම දාලා එකම අවයව තියෙන එකිනෙකට වෙනස් සංයෝග දෙයක් අඳින්න කොහොමද? අපිට පුළුවන් මේක මේ ඇල්කීන කාණ්ඩයක් තියෙන කෙනෙක්නේ කාබන් වගේ දෙගුණයක් ඉච්ච නම් ඇල්කීන කාණ්ඩයක් තියෙන කෙනෙක්නේ. අපිට පුළුවන් මේ ඇල්කීන කොටස මේ මැද කාබන්ට දාන්න මේ විදියට. බන්ධන 4 පිරෙන්න මදිපාඩු H පුරවගෙන යන්න. ඔය විදියට. ඊට පස්සේ අපිට පුළුවන් තව මේ ද්විත්ව බන්ධනයේ වම් පැත්තේ කෙලවරට හරි දකුණු පැත්තේ කෙලවරට හරි දාන්න තව එකක්. හැබැයි වම් පැත්තේ කෙලවරට දැම්මත් එකයි දකුණු පැත්තේ කෙලවරට දැම්මත් එකයි. මොකද මේක අනිත් පැත්තට පෙරලන්නේ. එතකොට එකම නෙන්නේ නේ. ඒතර ඒක දෙකක් නෙමෙයි එකක්. මේ වම් පැත්තේ කෙලවරට දැම්මත් දකුණු පැත්තේ කෙලවරට දැම්මත් දෙකක් නෙමෙයි එකක් එතකොට. එතකොට ඔයාලට පුළුවන් මදිපාඩු H පුරවගෙන යන්න බන්ධන 4 පිරෙන්නේ. එතකොට මොකද්ද මේ දෙකේ වෙනස? කාබන් දාමේ වෙනසක් නැහැ. මේ දෙන්නගෙම කාබන් දාමේ ශාකනයක් වෙලා කාබන් දාමේ වෙනසක් නැහැ. මොකද්ද වෙනස? ද්විත්ව බන්ධනයේ පවතින ස්ථානය මේකේ මැද. මේක ද්විත්ව බන්ධනයේ ස්ථානයේ කෙලවරේ කාබන්ට. අන්න ස්ථානයේ පොසිෂන් එකේ වෙනසක්. ස්ථානයේ වෙනසක්. ද්විත්ව බන්ධනයේ මැද තියෙනවා. ද්විත්ව බන්ධනයේ කෙලවරේ තියෙනවා. අන්න එතකොට මේ විශේෂ කාණ්ඩයක් තියෙන තැන වෙනස් වීම. ස්ථාන සමාවයවික. තව අපට ඕනම් මේවා ඇල්කොහොල් වලත් ගන්න පුළුවන්. දැන් කෙලවරේම කාබන්ට OH තිබ්බොත් ප්‍රාථමික ඇල්කොහොලයක්. මැදට එනකොට ද්විතීක හෝ තෘතීක ඇල්කොහොලයක්. ඒ වගේ ස්ථාන සමායක තව අපට ඇල්කොහොල් වල ගන්න පුළුවන්. මොනවා හරි හැලජන් සංයෝග වගේ ඒවායි ගන්න පුළුවන්. හැලජන් එක කෙලවරේ කාබන්ට නැත්නම් හැලජන් එක මැද කාබන්ට ස්ථාන වෙනස් වීම මත එකම අණුක සූත්‍රය
කිසියම් කාණ්ඩයක් හරි මොකක් හරි පරමාණුවක් හරි විශේෂ කෙනෙක් ඉන්න තැන වෙනස් වීම මත ලැබෙන සමායක වලට අපිට ස්ථාන සමායක කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් තියෙනවා ක්‍රියාකාරී කාණ්ඩ සමායක කියලා. ඒකත් මේ ව්‍යුහ සමායක වලම උපවිශේෂයක්. ක්‍රියාකාරී කාණ්ඩ සමාවේග කියලා අපි කියන්නේ. ක්‍රියාකාරී කාණ්ඩ සමාවේග. එතෙන්දි මොකද්ද කියවෙන්නේ? ඔයාලට නමින්ම තේරෙනවා ක්‍රියාකාරීත්වය. ප්‍රතික්‍රියා කරන විදිය වෙනස්. ප්‍රතික්‍රියා කරන විදිය වෙනස්. හොඳම උදාහරණයක් තමයි ඇල්ඩිහයිඩයි කීටෝනයි. අපි දන්නවා දැන් ඔයා C3යි H6යි යෝ කිව්වොත් එහෙම අපිට මේකට අඳින්න පුළුවන් මේ වගේ කීටෝනයක්. C3ක් H6ක් හොයන වගේ කීටෝනයක් අඳින්න පුළුවන්. ත්‍රිත්ව බන්ධනයෝ කාබන් දෙපැත්තෙම කාබන් කාබන් කීටෝන් එකක්. C3H6ON නම් අපිට අඳින්න පුළුවන් ඇල්ඩිහයිඩ් එකකුත්. ත්‍රිත්ව බන්ධනයෝ කාබන් දෙක පැත්තෙන් H අනිත් පැත්තෙන් විතරක් කාබන්. දෙකම C3ක් H6ක් හෝ තමයි තියෙන්නේ. පැහැදිලිද? එතකොට ගතිගුණ වලින් වෙනස් ප්‍රතික්‍රියාකාරීත්වය ක්‍රියාකාරීත්වය වෙනස්. මේක අපි කියනවා කීටෝන් කාණ්ඩය තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙලා තියෙන්නේ. මෙතන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ ක්‍රියාකාරීත්වයට බලපාන කාණ්ඩය ඇල්ඩිහයිඩ් කාණ්ඩය. ඒතර ආ දන්නෝ ආම්ලික KMNO4 දැම්මොත් මේ කීටෝනේ මුකුත් වෙන්නේ නැහැ. ආම්ලික ඩයිට්‍රෝමේට් දැම්මොත් මුකුත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ටොලන්ස් ප්‍රතිකාරකය දැම්මොත් මුකුත් වෙන්නේ නැහැ. හැබැයි මේ ඇල්ඩිහයිඩ් කාණ්ඩයට පුළුවන් ආම්ලික KMNO4 ආම්ලික ඩයිට්‍රෝමේට් ටොලන්ස් ප්‍රතිකාරකය වගේ කෙනෙක් දැම්මට පස්සේ කාබොක්සිලික් කාණ්ඩයක් දක්වා ඔක්සිකරණය වෙන්න මේ COH කාණ්ඩය COOH වෙන්න පුළුවන්. එතකොට කියන්නේ ක්‍රියාකාරීත්වය වෙනස්. තව ඕන තරම් උදාහරණ තියෙනවා. මේ වගේ ඔන්න උදාහරණයක් ඇල්ඩිහයිඩ් කීටෝන් තමයි අපි ප්‍රධානව ගන්න උදාහරණය. ක්‍රියාකාරී කාණ්ඩ සමායකය කියන්නේ අඩංගු ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ වෙනස්. නමුත් එකම අවයව. ඒතර ප්‍රතික්‍රියාකාරීත්වය වෙනස් මේ ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් වීම මත. තව ඕනනම් අපිට ගන්න පුළුවන් කාබොක්සිලික් අම්ලත් එක්ක එස්ටර. කාබොක්සිලික් අම්ලයි එස්ටරයි වගේත් අපිට ගන්න පුළුවන් එකම පරමාණු ගණන් දාලා අපිට අඳින්න පුළුවන් කාබොක්සිලික් අම්ලකුයි එස්ටරේකුයි. ඉතින් දන්නවා එස්ටර වල ප්‍රතික්‍රියාවයි කාබොක්සිලික් අම්ල වල ප්‍රතික්‍රියාව වෙනස්. ක්‍රියාකාරීත්වය වෙනස්. ඒ වගේ ගන්න පුළුවන්. නමුත් සුලභවම අපිට මේ ක්‍රියාකාරී කාණ්ඩ සමාවේග කියලා අපිට ඕන වෙනවා මේ ඇල්ඩිහයිඩ් සහ කීටෝන්. එතකොට ත්‍රිමාන සමාවේග කියලා කියන්නේ ටිකක් හිතන්න ටිකක් අමාරු සංකල්පයක්. නමුත් විභාගයේ ප්‍රශ්නවලදී මේක හරිය සරල මට්ටමින් තමයි ඕන වෙන්නේ. එතකොට ත්‍රිමාන සමාවේග කියන්නේ කොහොමද මේ සංකල්පය හැදෙන්නේ? ඒවයි තව වෙනස් වෙන ලක්ෂණ ඒවා කියන්න ගියොත් අපිට තව අඩුම ගානේ විනාඩි 45ක්වත් යනවා. එතනට විතරක් එහෙම ප්‍රශ්නයක් කරන්න වෙන්නේ නැහැ. මම ඒකින්ද ඒ ටික පොඩ්ඩක් පැත්තකින් තියලා මොකද විභාගයේදී අපිට මේ ත්‍රිමාන සමාවේග වල ගතිගුණ වෙනස් වෙන ආකාරය පහදන්න ඒවා ගැන විස්තර අහන්නේ නැහැ. අපෙන් ගොඩක්ම අහන්නේ මේවා අඳින්නේ කොහොමද කියන එක ප්‍රශ්නයකට. ප්‍රශ්නයකට ඕන විදිහට කාල වේලාවත් එක්ක මම මුලින්ම කියලා දෙන්නම් කොහොමද මේ ත්‍රිමාන සමාවේග කියන ඒවා අපට විභාගේ පේපර් එකේ එන්නේ කියන එක. ත්‍රිමාන සමාවයක වල උපවිශේෂ දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියනවා ජ්‍යාමිතික සමාවයක කියලා. තව නමක් ඕකට කියනවා පාරත්‍රිමාන සමාවයක කියලා. එතනදී කතා කරන්නේ ත්‍රිමාන ජ්‍යාමිතිය වෙනසක් මත සංයෝග දෙකක කිසියම් සංසන්දනයක්. එතකොට විභාගයේදී ඇත්තටම අපෙන් ජ්‍යාමිතික සමායකතාව කියන්නේ මොකක්ද? මොකක්ද මේකේ වෙනස? කොහොමද මේක සංසන්දනය කරන්නේ? ඒ ගැන නෙමෙයි ප්‍රශ්න අහන්නේ. ප්‍රශ්න අහන්නේ මේ ජ්‍යාමිතික සමායකතාව කියන සිද්ධියට අදාළ වෙන්නේ මොන සංයෝගද කියන එක. එතකොට ඕගනික් කෙමිස්ට්‍රි වලදී අපි ජ්‍යාමිතික සමායකතාව කියලා ප්‍රශ්නයක් ඇහුවොතින් අපි කතා කරන්නේ ඇල්කීන කාණ්ඩ තියෙන සංයෝග ගැන. තව මේ ලෝකේ ජ්‍යාමිතික සමායකතාව කියන එකට අදාළ වෙන වෙන සංයෝග තියෙනවා. නමුත් ඕගනික් වල කාබනික රසායනයේ ප්‍රශ්නයක අපිට ජ්‍යාමිතික සමායකතාව කියලා දුන්නොත් ඕගනික් ප්‍රශ්නයක අපේ හිතට එන්නේ අපේ ඔළුවට එන්නේ නිතරම ඇල්කීන කාණ්ඩ ගැන. ඇත්තට මේක ත්‍රිමාන වෙනසක්නේ. ගොඩම අපෙන් පේපර් එකේදී අහන්නේ යම් සංයෝගයක් තවදුරටත් ත්‍රිමාන ස්වරූපයන් මත වෙනස් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒක කොහොමද අපි කියන්නේ එහෙම පෙන්නනවා කියලා කොහොමද මේ සංයෝගය අපි හඳුනගන්නේ කියලා. එතකොට යම් කිසි තැනකදී අපෙන් ගොඩම දැන් මේවා නම් ඕන වෙන්නේ අපිට කීපයක් ඇඳ ගන්න. ඒ විදිහට තමයි ඕන වෙන්නේ. නිකම්ම අනුක සූත්‍රයක් දීලා මේවා අපිට කීපයක් කාබන් දාමේ බෙදීම් මත කීපයක් අඳින්න පුළුවන්. මොකක් හරි කාණ්ඩයක් තියෙන ස්ථාන වෙනස් වීම මත අඳින්න පුළුවන්. නැත්නම් ක්‍රියාකාරී කාණ්ඩ සමාවක ඒ වගේ දේවල් තමයි මෙතනදී ඕන වෙන්නේ. මෙතනදී ගොඩක් වෙලාට එන්නේ අපිට විවිධ ඇඳලමක් දෙනවා. කෙටි ප්‍රශ්න වලදී එහෙම එක්තරා සංයෝගයක විවිධ පහක් දක්වා ඇත. විවිධ අපිට ඇඳලම දෙනවා. කියන්නේ ද්විමාන විව්හය අපිට ඇඳලම දෙනවා. විව්හය ඇඳලා දීලා ඉවරලා අපිට කියන්නේ මේක ජ්‍යාමිතික සමායකතාව කියන ත්‍රිමාන ස්වරූපේ පෙන්වනවද නැද්ද හඳුනගන්න. එතකොට ස්ට්‍රක්චර්ඩ් එකේ ප්‍රශ්නයක අපිට දුන්නොත් එහෙම එක්තරා සංයෝගයක් ජ්‍යාමිතික සමාවයවිකතාවය පෙන්වයි කියලා. අපේ ප්ලෑන් එක මෙන්න මෙච්චරයි.
ඒකේ තියෙන පරමාණු ගාන වල අන්තිමට බැලන්ස් කරගන්න පුළුවන් යම් කිසි සංයෝගයක් ජ්‍යාමිතික සමාවයවිකතාවය කියන එක පෙන්නනවා නම් එයාට තියෙන්න ඕනේ කාබන් ද්විත්ව බන්ධනයේ කාබන් කොටසක් ඇල්කීන කාණ්ඩයක්. ඕගනික් ප්‍රශ්නික ජ්‍යාමිතික සමාවයවිකතාවය පෙන්වයි කියලා කියනවා නම් අපි සැලසුම් කරන්නේ උත්තරයක් ගන්නකොට එයාට කාබන් ද්විත්ව බන්ධනයේ කාබන් කොටසක් තියෙන්න ඕන කියන එක. පැහැදිලිද? එතකොට ඒක තමයි මූලික කාරණය. එතකොට මේ ජ්‍යාමිතික සමාවයකතාව පෙන්වයි කියන්නේ මොකක්ද? මොකක්ද මේ වෙනස කියලාත් මම බොහොම කෙටියෙන් අන්තිමට කියන්නම්. ඉස්සෙල්ලා විභාගේ ප්‍රශ්න එන විදියට මුතු ප්‍රශ්න වලට උත්තර ලියන එකනේ ප්‍රධාන කාරණාව වෙන්නේ මෙතනදී. ඒ පුහුණුව ගන්න එකනේ. එහෙනම් යම් ප්‍රශ්නකදී ජ්‍යාමිතික සමාවයවිකතාවය පෙන්වයි එක්තරා සංයෝගයක් ජ්‍යාමිතික සමාවයවිකතාවය පෙන්වයි කියලා කිව්වොතින් අපි කොහොමද මේ ප්‍රශ්නෙට ස්ටාර්ට් එකක් ගන්නෙ? කොහොමද මේ ප්‍රශ්නේ හිතන්නේ කියලා මම කියලා දෙන්නම්. එහෙනම් අදින් පස්සේ පේපර් එකේ ඔය සමාවයක අඳින ප්‍රශ්නගේ ABCD ඔහොම දාලා අපට කිව්වොත් එහෙම ජ්‍යාමිතික සමාවයවිකතාවය පෙන්වයි කියලා. මොකද්ද අපි ප්ලෑන් කරන්නේ? ඇල්කීනයක් තමයි අඳින්න යන්නේ. මූලිකව ගත්තොත් මේක ඇල්කීනයක්. ජ්‍යාමිතික සමාවයකතාවය පෙන්වයි කියලා කිව්වොත් මේක ඇල්කීනයක්. ඇල්කීන කාණ්ඩයක් තියෙන කෙනෙක්. වෙන වෙන තව ඒවා තියෙන්න පුළුවන්. ඇල්කීන කාණ්ඩයක් කොහමද තියෙනවා. එතකොට අපි කරන්නේ මෙන්න මේ වගේ ද්විත්ව බන්ධනයේ දාපු කොටසක් ඇඳ ගන්නවා මේ විදියට. තියෙන මුළු පරමාණු ගාන ඒවා බලලා අනිත් කාණ්ඩ බලලා අපි මේවට හිස්තැන් පුරව ගන්න මොනවද මේ දාන්නේ කියන එක. නීතියක් තියෙන මේ ජ්‍යාමිතික සමාවයකතාව කියන මේ ත්‍රිමාණයේ වෙනස මේ ත්‍රිමාණ සමාවයකතාව පෙන්වන්න නම් ඇල්කීන කාණ්ඩයක් තිබ්බ පළියට ඇල්කීන කාණ්ඩයක් තිබ්බ පමණින් හැමෝටම මේක පෙන්වන්න බෑ. ඒ කියන්නේ ඇල්කීන කාණ්ඩයක් තියෙන හැම කෙනෙක්ම මේ ජ්‍යාමිතික සමාවයකතාව කියන එකට මේ වළංගු වෙන්නේ නැහැ. වෙන්න ඕනේ මේ ද්විත්ව බන්ධනයේ තියෙන කොටසේ වම් පැත්තේ කාබන්ට මේ කොටස් දෙක මේ කාණ්ඩ දෙක වෙනස් වෙන්න ඕනේ. හරි ලේසි. ඒතකොට ජ්‍යාමිතික සමාවයකතාව පෙන්වනවා කියලා කිව්වොත් අපි කරන්නේ මොකක්ද? කාබන් ද්විත්ව බන්ධනයේ කාබන් කොටසක් ගහ ගන්නවා. ඒකේ වම් පැත්තේ කාබන්ට මෙන්න මේ සම්බන්ධ වෙච්ච මේ කාණ්ඩ දෙක ගත්තොත් වෙනස් වෙන්න ඕනේ. මේ දෙන වෙනස් වෙන්න ඕනේ. උදාහරණයක් ගත්තොත් එකක් H කාණ්ඩයක් විතර තනි පරමාණුවක් H ගන්නත් පුළුවන්. නැත්නම් පරමාණු කුට්ටියක් පොකුරක් ගන්න පුළුවන්. අනිත් එක CH3 කියලා හිතමුකෝ. වම් පැත්ත ඕකේ. වම් පැත්ත හරි. මේ දෙක වෙනස්. හැබැයි දකුණු පැත්තත් වෙනස් වෙන්න ඕනේ. උදාහරණයක් අපි හිතමු දකුණු පැත්තේ එකක් තියෙනවා ක්ලෝරීන් එකකුයි CH2 CH3 කියලා කාබන් දෙකේ පොකුරක් කුට්ටියක්. ඇල්කිල් කාණ්ඩයක් කාබන් දෙකකුයි H5කුයි CH2 CH3 කියලා කාණ්ඩයක්. එතකොට මේ වම් පැත්තේ තියෙන කාණ්ඩ දකුණු පැත්තේ තිබ්බට ගැටලුවක් නැහැ. තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. කොහොමද වෙන්න ඕනේ මොකක්ද? අවශ්‍යතාවය මොකක්ද? මේ ද්විත්ව බන්ධනයේ කාබන් ද්විත්ව බන්ධනයේ තියෙන්න අවශ්‍යයි. එයාගේ වම් පැත්තේ කොටස් දෙක වෙනස් වෙන්න ඕනේ. හිතන්න ක්ලෝරීන් එකයි බ්‍රෝමීන් එකයි. දකුණු පැත්තත් වෙනස් වෙන්න ඕනේ. හිතන්න ක්ලෝරීන් එකයි H එකයි. වමේ තිබුණ ඒවා දකුණේ තිබ්බට නම් ගැටලුවක් නැහැ. වමේ තිබුණු කාණ්ඩ කොටස් දකුණු පැත්තේ කාබන්ට තිබුණාට ගැටලුවක් නැහැ. වෙන්න ඕනේ මොකද්ද? වම් පැත්ත විතරක් ස්වාධීනව බලන්න දකුණු පැත්ත වහගෙන වම් පැත්ත විතරක් බලන්න. මේ දෙදෙනා වෙනස්ද? ඔව් වෙනස්. දැන් වම් පැත්ත වහගෙන දකුණු පැත්ත විතරක් බලන්න. වෙනස්ද මේ දෙනා? ඔව් වෙනස්. එහෙනම් මේ ජ්‍යාමිතික සමාවයකතාව කියන මේ සංසිද්ධියට එයා අනුකූලයි. ජ්‍යාමිතික සමාවයකතාව පෙන්වනවා. නැත්තම් අපි කියනවා පාරට්‍රිමාණ සමාවයකතාව පෙන්වනවා කියලා. පැහැදිලිද? එතකොට ඔන්න ඕක තමයි මූලිකම දේ. එහෙනම් අදින් පස්සේ පේපර් එකේ ජ්‍යාමිතික සමාවයවිකතාවය කියන ත්‍රිමාණ සංසිද්ධිය පෙන්눔 කරන සංයෝගික ව්‍යුහයක් අපට අඳින්න කිව්වොතින් අපි නිශ්චිත විදියක් තියෙන ප්‍රශ්නෙට අත තියෙන. දැන් උදාහරණයක් හිතන්න මම දැන් පාස් පේපර්ස් වල අවුරුද්දක් ගන්නෙ නැහැ. නමුත් ඕන තරම් අවුරුදු වල මම මේ කියන කතාව මේ විදිහට අහලා තියෙනවා. දැන් අපි හිතමු එක්තරා ඇල්කීනයක් තියෙනවා. ඔය ABCD අකුරු දාලා ඔහොම දෙනවා. A නැමැති ඇල්කීනයක් තියෙනවා. එයා ජ්‍යාමිතික සමාවයකතාව පෙන්වනවා. අණුක සූත්‍රයේ C4H10 H8 sorry. කාබන් වගේ දෙගුණයක් H තියෙන ඇල්කීන වලනේ C4H8 කියලා ඇල්කීනයක් තියෙනවා. මෙයා ජ්‍යාමිතික සමාවයවිකතාවය පෙන්වනවා. එතකොට අපි උත්තරේ ලියන්න පටන් ගන්නෙ නිකම්ම මෙහෙම කාබන් හතරක් කොහොම ගහගෙනද නැත්නම් වෙනස් වෙච්ච ක්‍රමවේදයකටද? C4H8 කියලා ජ්‍යාමිතික සමාවයවිකතාවය පෙන්눔 කරන සංයෝගයක් තියෙනවලු. එතකොට C4H8 කියන මේ ජ්‍යාමිතික සමාවයකතාව පෙන්눔 කරන සංයෝගය අපි අඳිනවා නම් අපි වැඩේ පටන් ගන්නෙම කොතනින්ද? ඇල්කීනයක් කියලා පැහැදිලි C වගේ දෙගුණයක් H තියෙන ඇල්කීනයක් කාබන් ද්විත්ව බන්ධනයේ කාබන් කෙනෙක්. හරි. ඇල්කීන වලට තමයි අපි කතා කරන්නේ මේ ජ්‍යාමිතික සමාවයකතාව ගැන. එතකොට හරියටම හරි. එහෙනම් මොකද්ද කරන්නේ? C4H8 නම් අපි ලියා ගන්නවා
මෙන්න මෙතනින් අපි පටන් ගන්නවා. මොකද ජ්‍යාමිතික පෙන්වයි නම් කාබන් ද්විත්ව බන්ධනයේ කාබන් තියෙනවනේ කොහොමත්. ඒතර ඒ කාබන් ද්විත්ව බන්ධනයේ කාබන් තියෙනකොට මෙන්න මේ කොටස් දෙක වෙනස්. මේ කොටස් දෙකත් වෙනස් වෙන්න ඕන. අන්න එහෙම වෙනස් වෙන විදිහට මේ පරමාණු ටික අපි බැලන්ස් කරනවා. පැහැදිලිද? ඒතර අදින් පස්සේ ජ්‍යාමිතික සමායකතාවය පෙන්වයි කියලා කිව්වොතින් ප්‍රශ්නෙට ආරම්භයක් ඔයාට ගන්න පුළුවන්. මෙන්න මෙහෙම කාබන් ද්විත්ව බන්ධනයේ කාබන් කොටසක් ඇඳලා ආරම්භයක් ගන්න. කාබන් ද්විත්ව බන්ධනයේ කාබන් කොටසක් ඇඳලා එතනින් ආරම්භයක් ගන්න ප්‍රශ්නෙට. එතකොට ඔයා දන්නවා මෙන්න මේ දෙපැත්ත වෙනස් කරන්න එපයි. වෙනස් නිසා අපි ගන්න එක තැනකට කාණ්ඩයක් විතර H ගන්න පුළුවන්. අනිත් තැනට අපි කාබන් එකක් ගමු. එතකොට CH3 බන්ධන 4 පිරෙන H දැම්මහම. තව කාබන් එකයි පාවිච්චි කරන්න පුළුවන්. කාබන් ඒතර 4නේ ඔක්කොම තියෙන්නේ. මේ පැත්තටත් අපි දාමු H එකකුයි CH3 එකකුයි. ගැටලුවක් නැහැනේ. වම් පැත්තේ කාණ්ඩ දකුණු පැත්තට පාවිච්චි කරා කියලා ගැටලුවක් නැහැ. වම් පැත්තේ කාණ්ඩ දකුණු පැත්තට පාවිච්චි කරා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. වෙන්න ඕන දේ මොකද්ද? වම් පැත්තේ මේ කොටස් දෙක වෙනස් වෙන්න ඕනේ. දකුණු පැත්තේ මේ කොටස් දෙක වෙනස් වෙන්න ඕනේ. එතකොට දැන් මෙයා ජ්‍යාමිතික සමායකතාවය පෙන්눔 කරනවා. පැහැදිලිද කියන එක? එතකොට අන්න ඒක තමයි විභාගෙදී අපිට නිතරම ඕන වෙන්නේ මේ වගේ දේවල්. ඊට පස්සේ මම කියලා දෙන්නම් මොකක්ද මේ පෙන්눔 කරන වෙනස, මෙයා කොහොමද උපවිශේෂ දෙකකට බෙදන්නේ කියන එක. පැහැදිලිද? දැන් තව එකක් බලමු. අපිට කියනවා එක්තරා සංයෝගයක් අණුක සූත්‍රය C5H10යි C5H10. අණුක සූත්‍රය C5H10 කාබන් 5ක් H10ක්. අපි දන්නවා කාබන් වගේ දෙගුණයක් H නම් කවුද? කාබන් වගේ දෙගුණයක් H නම් එතකොට ඒක මොකද්ද? ඇල්කීනයක්. හරි. ජ්‍යාමිතික පෙන්වයි කියලා කිව්වොත් එimhe කොතෙන්ද පටන් ගන්න? නිකාම අපි කාබන් 5ක් ලියාගෙන යන්නේ නැහැ. පැහැදිලිද කියන එක? ජ්‍යාමිතික සමායකතාව පෙන්වයි කිව්වොත් අපි පටන් ගන්නේ කොහොමද? මෙන්න මෙතනින් කාබන් ද්විත්ව බන්ධනයේ කාබන් දාලා එතනින් තමයි පටන් ගන්න. නිකාම කාබන් 5ක් එක දිගට ලියාගෙන යන්නේ නැහැ. මොකද ජ්‍යාමිතික සමායකතාව පෙන්වන ඇල්කීනයක් කියලා තියෙන්නේ. ජ්‍යාමිතික සමායකතාව නැත්නම් පාරට්‍රිමාන සමායකතාව පෙන්වන කරන ඇල්කීනයක් C5H10 කියලා කියන්නේ. එහෙම වුණොත් අපි පටන් ගන්න ද්විත්ව බන්ධනයේ දාලා පටන් ගන්නවා. එහෙනම් මොකද වෙන්න ඕනේ? මෙන්න මේ කොටස් දෙක වෙනස් වෙන්න ඕන නේද? එහෙනම් අපි ගමු එක තැනකට H එකක්. කාණ්ඩයක් විතර අනිත් තැනට දාමු තනි කාබන් කෙනෙක් CH3 කාණ්ඩයක්. දැන් බලමු තව කාබන්ලා කීයක් මදිද කියලා. කාබන් 3යි දැන් තව කාබන් දෙකක් මදි 5ක් වෙන්න. එතකොට CH3 දාගන්න එපා කාබන් 5 වෙන්න. නමුත් එතකොට මොකද වෙන්නේ? සමානයි එක වගේ දෙන්නෙක් බෑනේ. දැන් වම් පැත්ත වෙනස් කාණ්ඩ දෙකක් ගත්ත එක හරි. දකුණු පැත්තත් ගන්න ඕනේ වෙනස් කාණ්ඩ දෙකක්. පැහැදිලිද? වම් පැත්ත වෙනස් කාණ්ඩ දෙකක් දැන් දකුණු පැත්තත් ගන්න ඕනේ වෙනස් කාණ්ඩ දෙකක්. එහෙනම් ඔයා කාබන් 5 හරියන්න කියලා CH3 දැම්මොත් බෑ එක වගේ දෙන්නෙක් නේ. එහෙනම් දාමු එක තැනකට H දාමු. අනිත් තැනට අපි දාමු කාබන් දෙකේ කුට්ටියක්. එතකොට කොහොමද කාබන් දෙකක් පුරවන්නේ? බන්ධන 4 පිරෙනකොට මෙතන CH3 මේක අපි තනි කාණ්ඩයක් කියලා ගන්න C2H5 කියන්නේ කාබන් දෙකක් H5ක්. පැහැදිලිද? දැන් ඔන්න C5H10 එකත් හරි. තව මොකද්ද? ජ්‍යාමිතික සමායකතාවටත් අනුකූලයි ජ්‍යාමිතික සමායකතාව පෙන්눔 කරනවා. ඔන්න ඔය විදිහට තමයි අපි උත්තර ගලපන්නේ ප්‍රශ්නෙකදී. ජ්‍යාමිතික පෙන්වයි කිව්වොත් එහෙනම් අදින් පස්සේ කාබන් ද්විත්ව බන්ධනයේ කාබන් මෙහෙම ගාගත්තා. ඊට පස්සේ මේ වම් පැත්තේ කාබන්ට මේ කාණ්ඩ දෙක වෙනස් දෙන්නෙක් අදාළ පරමාණු සංඛ්‍යාවක් අපි බැලන්ස් කරනවා. ඕන වෙලාවක කාණ්ඩයක් විදිහට තනි පරමාණුවක් ගන්න පුළුවන් H කෙනෙක්, ක්ලෝරින් කෙනෙක්, ඒ වගේ කෙනෙක් ඉන්න කෙනෙක්. වම් පැත්තේ මේ කොටස් දෙක වෙනස් කෙනෙක් දාගත්තා. ඊට පස්සේ සූත්‍ර දිහා බල බල අපි උත්තර ගන්න. දකුණු පැත්තේ මේ කොටස් දෙක වෙනස් කරනවා. පැහැදිලිද? ඊටාම සරලයි. එතකොට ඔන්න ඔය දේ නිතරම ඕන වෙනවා අපට සමාවේවිකාන් දින ප්‍රශ්නවලදී. ඊට පස්සේ මම කෙටියෙන් කියන්නම් මොකක්ද මේ ජ්‍යාමිතික සමාවේකතාව පෙන්눔 කරනවා කියන්නේ කියන එකෙන් කියවෙන්නේ කියන කාරණාව. මෙන්න මේ ජ්‍යාමිතික සමාවේකතාවයේ පෙන්눔 කරන සංයෝගයක් ගත්තොතින් එයා ත්‍රිමානයේ තියෙන ස්වરૂපය මත තව උපවිශේෂ දෙකකට බෙදලා වෙන් කරන්න පුළුවන්. පැහැදිලිද? මෙන්න මේ ජ්‍යාමිතික සමායකතාව පෙන්눔 කරන කෙනෙක් ගත්තොත් එයා ත්‍රිමාන ස්වરૂපයේ මත උපවිශේෂයන් දෙකකට බෙදලා වෙන් කරන්න පුළුවන්. සමහරක් රට ඔය අහලා ඇති සිස් ට්‍රාන්ස් කියලා නම් දෙකක්. අන්න ඒ වගේ උපවිශේෂ දෙකකට බෙදලා පෙන්වන්න පුළුවන්. ඒක අඳින්නේ මෙහෙමයි. ඒක අඳිද්දී හැබැයි නියම ජ්‍යාමිතියේ හැඩතලේ පේන්න අඳින්න ඕනේ. ඒක අඳින්නේ මෙහෙමයි. මේ ද්විත්ව බන්ධනයේ සෙන්ටර් කරලා මොකද්ද හැඩතලයේ ගත්තොත් සිග්මා බන්ධන තුනක් නේ. අණු වල හැඩ පාඩමේදී උගන්වනවා ඔයාට ජෙනරල් වලදී මේ යම් පරමාණුවක් අටේ සිග්මා 3යි එකසර බිඳුවයි නම් මොකද්ද හැඩය? තලිය ත්‍රිකෝණාකාරනේ. දැන් මේ කාබන් අටේ සිග්මා 3යි එකසර බිඳුවයි හැඩය තලිය ත්‍රිකෝණාකාරයි. දැන් තලිය ත්‍රිකෝණාකාර හැඩේ පේන විදිහට මේ වගේ තුන් පැත්තට මේ කාණ මෙහෙම ඇල කරලා මෙහෙම දාගන්නවා. මේ ද්විත්ව බන්ධනයේ සෙන්ටර් කරලා තමයි අඳින්නේ එතකොට. එතකොට මේ වම් පැත්තේ කාණ දෙක වෙනස් කවුද දෙන H1යි CH3 එකයි. මේ පැත්තෙත් H1යි CH3 එකයි. එතකොට
මේ උපවිශේෂ දෙකකට කඩනවා කියන එකෙන් කියවෙන්නේ මෙයාගේ ජ්‍යාමිතිය මත වෙනස් ආකාර දෙකක් අපට අඳුන ගන්න පුළුවන්. එකක් තමයි මෙන්න මෙයා. අනිත් එක අපට අඳින්න පුළුවන් මේ වම් පැත්තේ හරි දකුණු පැත්තේ හරි උඩ යට මාරු කරලා අඳින්න. මේ වම් පැත්තේ හරි දකුණු පැත්තේ හරි මේ උඩ යට මාරු කරලා අඳින්න. එතකොට තව ජ්‍යාමිතික ස්වරූපයක් අපට ලැබෙනවා. ත්‍රිමාණ වෙනසක්. මම වම් පැත්තේ හැමම ලියලා දකුණු පැත්තේ මම උඩ යටයි මාරු කරනවා. h එකයි c3 එකයි. පැහැදිලිද? මේ c3 මම උඩින් ලියනවා මේ h එක යටින් ලියන විදියට. එතකොට මොකද්ද මේ දෙකේ ජ්‍යාමිතික වෙනස්කම? ඔයාලට වෙනවා මෙතනදී එකම පැත්තේ HH දෙන්නෙක් ඉන්නවා. මෙතනදී H ඉන්නේ උඩයි යටයි විරුද්ධ පැත්තේ. මේකේ මේ එකම පැත්තේ C3 දෙන්නෙක් ඉන්නවා. මෙතන C3 තියෙන්නේ උඩයි යටයි. ඒ කිසියම් ජ්‍යාමිතිය වෙනසක් ඔයාලට පේනවා මේ ත්‍රිමාණේ. පැහැදිලිද? ඒකින්ද අපි කියනවා මේ දෙන්න එකිනෙකින් වෙනස් ස්වරූප දෙකකට තව බෙදන්න පුළුවන් කියලා. මේ ජ්‍යාමිතික සමායකතාව පෙන්눔 කරන කෙනා තවදුරටත් ත්‍රිමාණ උපවිශේෂ දෙකකට බෙදලා පෙන්වන්න පුළුවන් කියලා. නමුත් විභාගයේ ප්‍රශ්න පත්‍රයේ අපෙන් ඇහුවොත් විතරයි අපි මේ ත්‍රිමාණ උපවිශේෂ මෙහෙම නිරූපණය කරලා පෙන්වන්නේ. නැත්තම් මේ හැඩ අඳින්න අවශ්‍ය නැහැ. මේ වගේ එක උත්තරයක් ලියුවා නම් ඇති. මෙයා ජ්‍යාමිතික සමායකතාව පෙන්눔 කරනවා. මෙයා ත්‍රිමාණව තවදුරටත් උපවිශේෂයන් උපස්වරූපයන් දෙකකට බෙදලා වෙන් කරන්න පුළුවන්. පැහැදිලිද? ඒක තමයි අපි ජ්‍යාමිතික සමායකතාව පෙන්눔 කරා කියන එකෙන් කියවෙන්නේ. තවදුරටත් කිව්වොත් එහෙනම් මෙන්න මේ වගේ මේ දෙන්න ගත්තොත් එහෙනම් මේ දෙන්නගේ ගතිගුණ වෙනස්. උදාහරණයක් ගත්තොත් දීර්ඝව ගූර්ණ වෙනස් මේ දෙන්නගේ. එතකොට අර විද්‍යුත් ඍණතාව වෙනස මත අපි ලකුණු කරොත් එහෙනම් බල ටික H ට වඩා විද්‍යුත් ඍණතාව කාබන්ගේ වැඩිනේ. එහෙනම් කාබන් පැත්තට ඉලෙක්ට්‍රෝන මෙතන අදිනවා. මෙතන H ට වඩා කාබන්ගේ විද්‍යුත් ඍණතාව වැඩි. H කින් කාබන් ඉලෙක්ට්‍රෝන අදිනවා. මෙතන කාබන් මුකුත් බලයක් ලකුණු කරන්නේ නැහැ. මෙතන මුකුත් ලකුණු කරන්නේ නැහැ. මෙතන H කින් කාබන් අදිනවා. මේ ද්‍රවීය බවේ යම් වෙනසක් තියෙනවා. මෙතන ගත්තොත් එහෙම මේ බල කැපිලා යන්නේ නැහැ. ඊටා සුළු දීර්ඝාගූර්ණයක් මෙතන තියෙනවා. කොහොමත් මේ හයිඩ්‍රෝකාබන් ගත්තොත් මේවා දීර්ඝාගූර්ණයක් ඇත්තම ලොකුවට නැහැ. නිර්ද්‍රවීය සංයුග කියලා අපි සලකන්නේ. නමුත් මෙතන මේ බලයට මේ බලේ කැපිලා යන්නේ නැහැ. හින්දා අපි කියනවා යම්කිසි දීර්ඝාගූර්ණයක් මේකේ තියෙනවා කියලා. සුළු දීර්ඝාගූර්ණයක්. මෙතන මේ බල සියල්ල කැපිලා යනවා. මේ එතකොට මේක දීර්ඝාගූර්ණය ශූන්‍යයි. ඔන්න වගේ දීර්ඝාගූර්ණය වගේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. කියන්නේ ද්‍රවීය බව වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒවා තාපාංකේ ද්‍රවාංකේ වගේ සාධක වලට භෞතික ගුණ වෙනස් වෙන්න බලපානවා. පැහැදිලිද? මේ සිස් ට්‍රාන්ස් කියන නම් දෙකත් පොඩ්ඩක් කියන්නම්. ජ්‍යාමිතික සමායකතාව පෙන්눔 කරද්දී මේ උඩ පැත්තට හරි යට පැත්තට හරි එක වගේම දෙන්නෙක් ආවතින් අපි කියනවා සිස් මොඩල් එක කියලා. විරුද්ධ පැත්තට ආවට පස්සේ කියනවා ට්‍රාන්ස් මොඩල් එක කියලා. ඒතකොට මේක සිස් ටයිප් එක, මේක සිස් මොඩල් එක. ඒ කියන්නේ සිස් කියලා කියන්නේ අපි උඩ පැත්තට හරි යට පැත්තට හරි එකම දිශාවකට එක වගේම දෙන්නෙක් ආවතින් කියනවා සිස් මොඩල් එක. මේක සිස් ආකාරයේ කෙනෙක්. විරුද්ධ පැත්තට ගියාම කියනවා ට්‍රාන්ස් මොඩල් එක කියලා. හරි? ඉතින් සිස් ට්‍රාන්ස් කියන නම ඇත්තටම හැමතිස්සෙම නම් එන්නේ නැහැ ජ්‍යාමිතික පෙන්눔 කරා කියලා. සමහරක් වෙලාවට ජ්‍යාමිතික සමායකතාව පෙන්눔 කරන නමුත් සිස් ට්‍රාන්ස් කියලා නම් දෙකක් දාන්න බෑ. නිකන් අපිට විහිද දෙක අඳින්න පුළුවන්. උදාහරණයක් බැලුවොත් දැන් මෙන්න මේ වගේ කෙනෙක්. උදාහරණයක් බැලුවොත් මෙන්න මේ වගේ දෙන්නෙක් ගත්තොත් එහෙම. දැන් මෙයා ජ්‍යාමිතික සමායකතාව පෙන්눔 කරනවා. මොකද වම් පැත්තේ මේ කාණ්ඩ දෙක වෙනස්. දකුණු පැත්තේ කාණ්ඩ දෙක වෙනස්. නමුත් අපිට සිස් ට්‍රාන්ස් කියලා නම් දෙකක් දාන්න බෑ. ඇඳලා බලන්න. මේ ද්විත්ව බන්ධනයේ සෙන්ටර් කරලා ද්විත්ව බන්ධනයේ කේන්ද්‍ර කරලා තමයි හැඩතලයේ තලියට කොනාකාර හැඩය මෙහෙම පෙන්වන්නේ. වම් පැත්තේ කාබන්ට ක්ලෝරින් එකයි H එකයි. ඔන්න උඩයට මාරු කරලා මුල් එක අඳින්න පුළුවන්. කැමති එකක්. ඒ අඳින එකෙන් එක පැත්තක උඩයට මාරු කරලා අනිත් එක අඳින්න. මේ පැත්තේ බ්‍රෝමින් එකයි CH3 එකයි. පැහැදිලිද? එතකොට ওই විදියට ඊට පස්සේ තව එකක් කොහොමද අඳින්නේ? තව එකක් ගත්තොත් එහෙම අපිට පුළුවන් මේ ඇඳපු එකේ වම් පැත්තේ හරි දකුණු පැත්තේ හරි උඩයට මාරු කරන්න එක පැත්තක මම දකුණු පැත්තේ උඩයට මාරු කරනවා වම් පැත්තේ එහෙමම ලියලා මම දකුණු පැත්තේ උඩයට මාරු කරනවා. එතකොට CH3 එක උඩට ගන්නවා BR එක පහළට ගන්නවා. පැහැදිලිද? ඒතර ඔන්න ඔය විදියට දැන් මෙතනදී සිස් ට්‍රාන්ස් කියන නම් පාවිච්චි කරන්න බෑ. නමුත් ජ්‍යාමිතික පෙන්වනවා. වම් පැත්තේ කාණ්ඩ දෙක වෙනස්, දකුණු පැත්තේ කාණ්ඩ දෙක වෙනස්. මේ ජ්‍යාමිතික පෙන්눔 කරන නමුත් සිස් ට්‍රාන්ස් කියලා නම් දාන්න බෑ. එක ව්‍යුහයකදී උඩ පැත්තේ ඉන්නේ ක්ලෝරින් එකයි බ්‍රෝමින් එකයි. අනිත් ව්‍යුහයේදී උඩ පැත්තේ ඉන්නේ ක්ලෝරින් එකයි CH3 එකයි. ජ්‍යාමිතිය වෙනස්. ත්‍රිමාණ ජ්‍යාමිතිය වෙනස්. නමුත් සිස් කියලා කියන නම් උඩ පැත්තේ හරි යට පැත්තේ හරි එක වගේම දෙන්නෙක් ඉන්න බෑ. මේක උඩ පැත්තේවත් යට පැත්තේවත් එක වගේ දෙන්නෙක් නැහැ. එහෙනම් ට්‍රාන්ස් එකක් ගන්නත් බෑ. එහෙනම් මේවට සිස් ට්‍රාන්ස් නම් දාන්න බෑ. මොකද සිස් කියලා දාන්නේ අපි උඩ පැත්තේ හරි යට පැත්තේ හරි එකම වගේ දෙන්නෙක් ඉන්නෝනේ. ක්ලෝරින්. එහෙම මුකුත් නැහැ මෙතන. H එහෙම නැහැ නේ. එහෙනම් සිස් කියලා දාන්න බෑ. නම් ට්‍රාන්ස් කියලා දාන්නත් බෑ. සිස් ට්‍රාන්ස් කියන නම් පාවිච්චි කරන්න බෑ. නමුත් මේ දෙන්න එකිනෙකේ ජ්‍යාමිතික සමාවයවික ත්‍රිමාණ ස්වරූපයන් දෙන්න. මෙයාගේ උපවිශේෂ දෙක මේ.
මේවයිත් අර බල ලකුණු කරලා පෙන්නුවොත් කාබන්ට වඩා ක්ලෝරින්ගේ විද්‍යුත් වැඩි ඈතලා ගන්න. ඒ වගේ බල ලකුණු කරලා බැලුවොත් එහෙම ඒ බල කැපිලා යන ගතිය නැත්තම් සමස්ත බලයක් ලැබෙනවා. ඒවයි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ද්විත්‍රාගූර්ණේ වෙනසක් තියෙනවා මේ දෙන්නගේ. එහෙනම් ද්විත්‍රාගූර්ණේ වෙනස් වෙද්දී ඔය තාපාංක වගේ භෞතික ගතිගුණ වෙනස් වෙන්න පුළුවන්. ඒකින්ද ඒ කියන්නේ මේ දෙන්නෙක් තමයි කියන්නේ ගතිගුණ වලින් වෙනස්. ඒකයි මේ ත්‍රිමාණු උපවිශේෂ කියලා අපි උගන්වන්නේ. නමුත් ඒව ගැන අපෙන් ගැඹුරට අහන්නේ නැහැ මේ ගතිගුණ වෙනස් වීම ගැන. අපෙන් ගොඩක්ම අහන්නේ පේපර් එකේදී ජ්‍යාමිතික සමායකතාව පෙන්눔 කරයි කියලා ප්‍රශ්නකදී ගලපන විදිය. මේ ත්‍රිමාණ ස්වරූප අපි අඳින්නේ ඇහුවොත් විතරයි. ගොඩක් වෙලාවට පේපර් එකේ ත්‍රිමාණ ස්වරූප අඳින්න ඇහුවොත් අපිට අන්තිමට කියයි අඳින්න කියලා. මුලදී ගොඩක් වෙලාවට මේ සංයෝගය අඳුන ගන්න එක තමයි BC අඳුන ගන්න එක තමයි කරන්න තියෙන්නේ. හරි. එතකොට ඊළඟට යන් මං කියවනේ ඔයාට ත්‍රිමාණ සමායක්වහම වර්ග දෙකක් තිබ්බා. එකක් තමයි එක වර්ගයක් තමයි මේ ජ්‍යාමිතික නැත්තම් පාර ත්‍රිමාණ සමායක් කියපු එක. ත්‍රිමාණ සමායක වර්ග දෙකකට බෙදුව එකක් තමයි ජ්‍යාමිතික නැත්තම් පාර ත්‍රිමාණ සමායයක. තව එකක් තියෙන තමයි ප්‍රකාශ සමාවයවික කියලා. ප්‍රකාශ සමාවයවික කියලා එකක් තව එකක් තියෙනවා. මේකටම කියනවා ප්‍රතිරූප අවයව සමාවයවික කියලා. ප්‍රතිරූප අවයව. එතකොට ත්‍රිමාණ කිව්වහම මතක තියාගන්න උපවිශේෂ දෙකක් තියෙනවා. අර ව්‍යුහ සමායක වල අපි කියවනේ දාම ස්ථාන ක්‍රියාකාරී ගාන කියලා උපවිශේෂ. තවත් නම් මෙතනත් ත්‍රිමාණ සමායක කියලා කිව්වහම උපවිශේෂ දෙකක් තියෙන එකක් තමයි ජ්‍යාමිතික සමායකතාව අර දිත්ව බන්ධනය ඇවිල්ලා ජ්‍යාමිතිය වෙනස්කම සිද්ධිය. අනිත් එක තමයි ප්‍රකාශ සමාවයවික නැත්තම් අපි කියනවා ප්‍රතිරූප අවයව සමාවයවික කියලා. එතකොට යම් තැනකදී මේ ප්‍රකාශ සමාවයවිකතාව දක්වනවා කිව්වොත් තවත් විදිහකට කියන්න පුළුවන් ප්‍රකාශ සක්‍රියයි කියලා කියන්න පුළුවන්. ඒකෙන් කියවෙන්නේ ප්‍රකාශ සමායකතාව දක්වනවා කියන එක. යම් තැනක ප්‍රශ්නයක් කිව්වොත් එක්තරා සංයෝගයක් ප්‍රකාශ සක්‍රිය වේ. ප්‍රකාශ සමායකතාව දක්වයි. මොකද්ද අපි ප්ලෑන් කරන්නේ උත්තරේ ගන්නකොට? x නැමැති සංයෝගයේ ව්‍යුහය අඳින්න කියනවා අනුක සූත්‍රයක් දීලා එයා ප්‍රකාශ සක්‍රිය වේ කියනවා. ප්‍රකාශ සක්‍රිය කියන්නේ ඒක පෙන්වනවා කියන එක ප්‍රකාශ සමායකතාව පෙන්වනවා කියන එක. එතකොට නැත්නම් ප්‍රතිරූපාවයව සමායකතාව දක්වනවා කියන එක. අන්න එහෙම වුණොත් මොකද්ද අපේ සැලැස්ම කියලා මම මුලින්ම කියලා දෙන්නම්. ඊට පස්සේ මේකේ වෙනස්කම් මොකක්ද කියලා අර වගේ කෙටියෙන් කියන ගෙච්චර වැදගත්කමක් නෑ. අපෙන් වැදගත් වෙන්නේ විභාගයේදී ප්‍රකාශ සමායකතාව දක්වයි කියලා කිව්වොතින් කොහොමද ප්‍රශ්නේදී හිතන්නේ කියන එක. එතකොට යම්කිසි සංයෝගයක් ප්‍රකාශ සමායවිකතාවය දක්වයි නැත්නම් ප්‍රකාශ සක්‍රිය වෙයි. එහෙම කිව්වොතින් බලමු මොකද්ද අපි කරන්න යන්නේ කියලා. අපට කියනවා එක්තරා සංයෝගයක් ප්‍රකාශ සක්‍රිය වේ. මෙච්චරයි කතන්දරේ. අපි ඇඳ ගන්නවා කාබන් කෙනෙක්. එයා වටේට දාන්න මෙන්න මේ කාණ්ඩ හතරක් තියෙනවා. ඒ හතරම වෙනස් කරලා ඕනේ දාන්න. අන්න එතකොට මේ කියන කෙනා ප්‍රකාශ සක්‍රියයි නැත්නම් ප්‍රකාශ සම අවයවිකතාවය දක්වයි. මොකද්ද සැලැස්ම? යම් තැනක දැක්කොත් ප්‍රකාශ සක්‍රිය වේ නැත්නම් ප්‍රකාශ සමාවයවිකතාව දක්වයි. එහෙම කියලා කිව්වොත් මොකද අපි කරන්නේ? අපි කරන වැඩේ තමයි කාබන් කෙනෙක් දාගන්නවා. කාබන් කෙනෙක් දාගන්නවා එයා වටේට වෙනස් කාණ්ඩ හතරක් එන විදියට. ප්‍රකාශ සක්‍රිය සංයෝගයක් කියන්නේ ඒකයි. ප්‍රකාශ සමායකතාව දක්වයි කියන්නේ ඒකයි. මේ කාබන් වටේ මේ දාන කාණ්ඩ හතර උදාහරණයක් එකක් H නම් ආයෙම H දාන්න බෑ. අනිත් එක CH3 හරි. අනිත් එක CH2 CH3. අනිත් එක ක්ලෝරින් ඔය විදියට වෙනස් වෙන්න ඕනේ. මේ හතරම එකිනෙකින් වෙනස් වෙන්න ඕනේ. එහෙම වුණාම අපි මේ කාබන්ට නමකුත් කියනවා. ඇයි හතර පැත්තම වෙනස්නේ? සමමිතික බවක් නැහැනේ. අපි ඒකින්ද මෙයාට නමක් කියනවා අසමමිතික කාබන් කියලා. අසමමිතික කාබන් කෙනෙක් ඉන්න ඕනේ. තව 아무තු නමක් කියනවා කයිරල් කාබන් කියලා. කයිරල් කාබන් කෙනෙක් නැත්නම් අසමමිතික කාබන් කෙනෙක් ඉන්න ඕනේ. කයිරල් කාබන් නැත්නම් අසමමිතික කාබන් කෙනෙක් ඉන්න ඕනේ. එතකොට අදින් පස්සේ ප්‍රශ්නයක ඔයා දැක්කොත් එහෙම යම් කිසි සංයෝගයක් ප්‍රකාශ සක්‍රිය වේ ප්‍රකාශ සම අවයවිකතාවය දක්වයි. මොකක්ද එයාගේ සැලැස්ම? යම් තැනක දැක්කොත් එක්තරා සංයෝගයක් ප්‍රකාශ සක්‍රිය වෙයි ප්‍රකාශ සම අවයවිකතාවය දක්වයි. මොකක්ද එයා ප්ලෑන් කරන්නේ? කාබන් කෙනෙක් දානවා මොන විදියටද? එකිනෙකට වෙනස් කාණ්ඩ හතරක් එන විදියට. එකිනෙකට වෙනස් කාණ්ඩ හතරක් එන විදියට අපි කාබන් කෙනෙක් ලියනවා. එතකොට එයා ඉබේම ප්‍රකාශ සක්‍රියයි ප්‍රකාශ සමායකතාව දක්වයි කියලා අපිට කියන්න පුළුවන්. පැහැදිලිද? එක වගේ දෙන්නෙක් හිටියොත් හරියන්නේ නැහැ. මේ හතරම එකිනෙකාගෙන් වෙනස් වෙන්න ඕනේ. මේ හතරම එකිනෙකෙන් වෙනස් වෙන හින්දා අපි කියන මේ කාබන්ට අසමමිතික කාබන් නැත්නම් කයිරල් කාබන් කියලා. එතකොට දැන් උදාහරණයක් බලමු. මේකත් මේ පහුගිය විභාගවලදී ඕන තරම් ලැබිච්ච විදිහේ උදාහරණයක් මම ගන්නෙ. අපට දෙනවා එක්තරා සංයෝගයක් මෙන්න මෙහෙම අනුක සූත්‍රයක්.
අපට අණුක සූත්‍රයක් දෙනවා. අපි හිතමුකෝ කාබන් 6යි H12යි. එතකොට මොකක්ද මේක? මෙයා මොන කෙනෙක්ද? L කීනයක් නේ. කාබන් 6ක් H12ක් C6H12 කියලා දෙනවා. කාබන් වගේ දෙගුණයක් H L කීනයක්. මෙයා ප්‍රකාශ සමායකතාව දක්වයි කියලා අපිට කියනවා. මොකද අපි සැලැස්ම එක්තරා සංයෝගයක් අණුක සූත්‍රයේ C6ක් H12ක් මේක ප්‍රකාශ සමාවයකතාවය දක්වයි. අපි එක දිගට කාබන් 6ක් ගහගෙන යනවද? නෑ නෑ. එහෙම වැඩ කරන්නේ නෑ දැන්. ජාමිතික සමාවයකතාව පටල ගන්න එපා. ජාමිතික සමාවයවිකතාවය දක්වයි කියලා කිව්වොත් ප්ලෑන් එක මොකක්ද? ද්විත්ව බන්ධනයක් ගහගත්තා. ඒ ද්විත්ව බන්ධනයේ වම් පැත්තේ කාබන්ට කාණ්ඩ දෙක වෙනස් කරලා දිනවා. දකුණු පැත්තේ කාබන්ට කාණ්ඩ දෙක වෙනස් කරලා දිනවා. අපේ ප්‍රශ්න පත්‍රයේ කිව්වොත් එහෙම එක්තරා සංයෝගයක් අණුක සූත්‍රයේ C6H12 වේ මේ ප්‍රකාශ සක්‍රිය වේ. ඒ කියන්නේ ප්‍රකාශ සමායකතාව දක්වයි කියන එක. නැත්නම් ප්‍රතිරූප අවයව සමායකතාව දක්වයි කියන එක. එතකොට අපි කරන්නේ මොකද්ද? අපි කාබන් කෙනෙක් දාගන්නවා මේ හතර පැත්තම එකිනෙකට වෙනස්ව තියාගන්න බලාපොරොත්තු වෙන. මේ හතර පැත්තම එකිනෙකට වෙනස් කාණ්ඩ හතරක් බැලන්ස් කරන්න බලාපොරොත්තු වෙන අපි මේ කාබන් කෙනාව දාගන්නවා. පැහැදිලිද? එතකොට අපි ඉතින් එක කෙලවරකින් නම් පටන් ගෙන යන්. ඒක කාණ්ඩයක් විදිහට අපට ඕන වෙලාවක කාණ්ඩයක් වශයෙන් දාන්න පුළුවන්නේ H එකක් නේද? අපට ඕන වෙලාවක මේ කැමැති පැත්තකට මෙහෙට කැමැති පැත්තට H එකක් දාමු. එක කාණ්ඩයක් විදිහට අපි. පැහැදිලිද? ඊට පස්සේ අපි තනි කාබන් කෙනෙක්ගේ කාණ්ඩයක් දාමු. CH3 එතකොට බන්ධන හතර බැලන්ස් වෙනකොට. හරි දැන් මේ දෙන වෙනස්. එහෙනම් මේ පාවිච්චි නොකරපු තවත් කාණ්ඩ දෙකක් තමයි දාන්න ඕනේ ඊගාවට. තව වැදගත්ම දෙයක් අපට අමතකුණා මොකද්ද? මේක ඇල්කීනයක් නේ. එහෙනම් මේ වම් පැත්තේ හරි උඩ හරි යට හරි කොහොම හරි මේකේ ඇල්කීන කොටසකුත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කාබන් ද්විත්ව බන්ධනයේ කාබන් කුට්ටියකුත් මේකේ තියෙන්න ඕනේ. නැත්නම් මේක කොහොමද C වගේ දෙගුණයක් එච්චෙන්නේ. එහෙනම් ඇල්කීන කොටසකුත් තියෙන්න ඕනේ. දැන් ගණන් කරලා බලමු කාබන් කීයක් තව ඉතුරුද කියන එක නේ. කාබන් දැන් 1යි 2යි 3යි 4යි. තව කාබන් දෙකක් ඉතුරුයි. එහෙනම් අපි කාබන් දෙකේ කුට්ටියක් දාමු කොහොමද? කාබන් දෙකේ කුට්ටියක් කියන්නේ CH2 CH3. දැන් ඔයාලට පේනවද මම මේ රවුම් කරන කොටස් හතර එකිනෙකින් වෙනස් කියන එක. මෙතන ද්විත්ව බන්ධනයක් තියෙන කාබන් දෙකේ කොටසක්. මෙතන ද්විත්ව බන්ධනේ නැති C2H5 කියලා කාබන් දෙකේ කොටසක්. වෙනස් නෙමෙයි දෙන කොහොම හරි. මේක CH3 තනි කාබන් කොටසක්. මේක H එක. දැන් මේවා පැති මාරු වෙන්න පුළුවන්. ඕනනම් H එක යටින් මේ පැත්තේ මේවා වමට එන්න පුළුවන්. මේ පැති මාරු වෙන්න පුළුවන්. මේ හතර කොහොමින් හරි එන්න ඕන. මේ කාණ්ඩ හතර වෙනස් නේද? එහෙනම් මේක උත්තරයක් විදිහට අපිට පිළිගන්න පුළුවන්. පැහැදිලිද කියන එක? ඔයා හිතන තරම් මේවා අමාරු නෑ. ඕන තරම් පහුගිය ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරන්න දැන් ඔයාලට පුළුවන් 2020 19 18 17 විදියට අර ප්‍රතික්‍රියා ලියපු අය මෙන්න මේ දැන් උගන්නපු සමාවයක දැනුමයි පාවිච්චි කරලා ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය. අංක 4 ප්‍රශ්න විදිහට ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ අපිට පුළුවන් මේ සමාවයක වලින් ආපු ප්‍රශ්නයක් ලකුණු 50ක් 60ක් කොටසක් හැමදාම එනවා. ඒක පොඩි try එකක් දෙන්න. සමහර ප්‍රශ්න ටිකක් අමාරුයි. ඒකට ඔයාලට ටිකක් වැඩිපුර හිතන්න වෙයි. සමහරක් ඒවා වරදීවි. හැබැයි ඔයාලට උත්තරේ දැක්කට පස්සේ තේරෙවි. මේක වෙන්නේ මේට තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. මොකද පහුගිය ප්‍රශ්න පත්‍ර කරන්න කියලා කියන්නේ මේ මොඩල් එකටම තමයි ආයි ඊගව අවුරුදු වලත් මේ සමාවේක හඳින ප්‍රශ්න මේ ව්‍යුහ හඳින ප්‍රශ්න එන්නේ ස්ට්‍රක්චර්ඩ් එකේ. එතකොට දැන් තව එකක් බලමු. එතකොට මම මේ අර ප්‍රකාශ සමායකතාව දක්වයි මේකේ උපවිශේෂ දෙක මොකද්ද කොහොමද ඒව ඇඳලා පෙන්නන්නේ ඒක මම වෙනම කියලා දෙන්නම් අන්තිමට කෙටියෙන් එච්චර වැදගත් නෑ අපිට වැදගත් වෙන්නේ මේ ප්‍රකාශ සමායකතාව දක්වයි කොහොමද උත්තර හිතන්නේ කියන එක. හරි හිතමුකෝ දැන් අපි දැන් කලින් කියන ගත්ත ඒවත් එක සම්බන්ධ කළා මම කියන මම මේ කියන්නේ ඇත්තටම ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේට මීට කලින්ත් ඇවිල්ලා තිනවා එන්නත් පුළුවන් තවත් ඉස්සරහට දිගටම යම් කොටස් වල යම් ඉඟි ප්‍රශ්නයක් හිතන්න ප්‍රශ්නයකදී කියුවට පස්සේ මෙන්න මේ වගේ උත්තරයට දැන් ගොඩක් ළමයින්ට විභාගයට ගියාට පස්සේ ෆස්ට් එකේ විශේෂයෙන්ම ප්‍රශ්න කියුවට පස්සේ මොකද්ද කරන්න කියලාවත් හිතා ගන්න බෑ දැන් මොකද ලොකු ඡේදයක් එක්ක අකුරු දාලා ABCD ඔහොම දාලා දෙන්නාට පස්සේ මේක පොඩ්ඩක් නිර්මාණශීලී ප්‍රශ්නයක් එන්නේ අර පුහුණුව නැත්නම් කරන්න බෑ ඇත්තටම. මේ පුහුණුව ගන්න අවශ්‍යයි. එතකොට දැන් ආට පැහැදිලි මේ අපි හිතමු මෙහෙම සිද්ධියක් එක්තරා සංයෝගයක් ඇත. අණුක සූත්‍රය C4H10O වේ. ප්‍රශ්නේ කියනවා එක්තරා සංයෝගයක් අණුක සූත්‍රය C4යි H10යි ඔක්සිජන් 1යි. මෙයා ප්‍රකාශ සක්‍රීයයි. කියන්නේ ප්‍රකාශ සමායකතාවය දක්වයි කියන එක. කාබන් 4ක් H10ක් O එකක් තියෙනවා. මෙයා ප්‍රකාශ සක්‍රීය වේ කියන්නේ ප්‍රකාශ සම අවයවිකතාවය දක්වයිලු මේ කෙනා. අපිට මේකේ විවිධ අඳින්න කියලා කියනවා. පැහැදිලිද? එහෙනම් මොකද්ද සැලැස්ම? නිකාම කාබන් 4ක් අපි දාගන්නේ නැහැ. නිකාම අපි කාබන් 4ක් දාගන්නේ නැහැ. අපි දාගන්නවා එක කාබන් කෙනෙක් වෙනස් කාණ්ඩ 4ක් දාන්න බලාපොරොත්තු වෙන. පැහැදිලිද?
නිකාම්ම අපි කාබන් 4ක් ලියාගෙන යන්නේ නැහැ ඉස්සරහට. මොකද ප්‍රකාශ සමායක දක්වයි. ප්‍රකාශ සමායකතාව දක්වන්නේ නැත්නම් ප්‍රකාශ සක්‍රිය වේ කියලානේ අපට කියලා තියෙන්නේ. එහෙම වෙලාවට අපි කරන්නේ කාබන් කෙනෙක් දාගනවා වෙනස් කාණ්ඩ 4ක් දාන්න බලාපොරොත්තු වෙනවා. එතනින් තමයි ප්‍රශ්නේ පටන් ගන්න. උත්තරේ එන්න පටන් ගන්න එතනින්. නිකන් අපි කාබන් 4ක් ලියාගෙන යන්නේ නැහැ. අපි කාබන් කෙනෙක් දාගනවා වෙනස් කාණ්ඩ 4ක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මෙයා මොන වගේ කෙනෙක්ද කියලා අපි පොඩ්ඩක් හිතන්න ඕනේ. තමන්ට ප්‍රශ්නේ මොනවා හරි හිතන්නකෝ ලූකස් පරීක්ෂාව ගැන එහෙම දෙයක් කිව්වනම් මොකද්ද මොනවද එතකොට? ඇල්කොහොල සිද්ධියක් නේද? නැත්නම් අපිට මේ O තියෙනකොට හිතෙනවත් කොහොමත් මේක කාබොක්සිලික් අම්ලයක් නම් වෙන්න බෑ. කාබොක්සිලික් අම්ලේ ඔක්සිජන් දෙගුණයක් තියෙනවා. COOH එනකොට ඇල්ඩිහයිඩ් කීටෝන ඇල්කොහොල් වගේ ඔක්සිජන් නම් වේව ගැන අපිට හිතෙනවා. කීටෝනයක් ඇල්ඩිහයිඩක් වගේ අඳින්න කිව්වොත් ඔයාලට මේ H ගාන මෙච්චර ගාණක් එන්නේ නැහැ. එතකොට මේක ඇල්කොහොලයක් කියලා ඔයාලට පොඩ්ඩක් try කරාට පස්සේ හිතෙයි. නැත්නම් ප්‍රශ්නේ තව දත්ත දුන්නොත් කොහොමත් අපිට ඇල්කොහොලයක් ඔය ලූකස් පරීක්ෂා නම් නම් ඔක කොහොමත් ඇල්කොහොල් ගැන කතා කරන්නේ. එතකොට මේක ඇල්කොහොලයක්. නැත්නම් විචලනයේ සිද්ධියක් වුත් අපිට ඇල්කොහොල මතක් වෙනවා. මේ වගේ ප්‍රශ්නේ දත්ත ගොඩක් දෙනවා. හරිද? එතකොට හිතන්න අපි දැන් ඇල්කොහොලයක් අඳින්න යනවා ප්‍රකාශ සමායකතාව දක්වනවා. නෑ ඇල්කොහොලයක් නම් අපි කොහොමත් මුලින්ම දකුණෙන් හරි වමෙන් හරි කොහෙන් හරි උඩින් යටින් කොහෙන් හරි OH කාණ්ඩයක් දාගන්නවා. ඔන්න එක කාණ්ඩයක්. ඉතින් ඕන වෙලාවක අපිට කාණ්ඩයක් විදිහට ගන්න පුළුවන් මොකද්ද? එචුත් කාණ්ඩයක් විදිහට ගන්න පුළුවන්. දැන් කාබන් තව තුනක් පාවිච්චි කරන්න පුළුවන්. අපි තනි කාබන් කෙනෙක් ගමු CH3 කියලා. දැන් තව කාබන් දෙකක් ඉතුරුයි. දාගමු එහෙනම් CH2 CH3 කියලා තව කාබන් දෙකේ කුට්ටියක්. දැන් බලන්න ගණන් ගන්න. H10 හරිද බලන්න. හරිනේ H10 හරි. එතකොට C4H10 ඕ ගන්නට එන ඔයාට. ප්‍රකාශ සමායකතාව දක්වයි මොකද මෙන්න මේ කාබන් අසම්මිතිකයි නැත්නම් කයිරල් කාබන් කෙනෙක් වෙනස් කාණ්ඩ 4ක් මෙයාට තියෙනවා. ඔය විදිහට උත්තර ගලප ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට දැන් අපිට බැරි වෙලා හරි පේපර් එකේ කලාතුරකින් තමයි අහන්නේ මෙයාගේ ත්‍රිමාන උපවිශේෂ දෙක කොහොමද ඇඳලා පෙන්නන්නේ කියලා. අර ජ්‍යාමිතික සමායකතාවලදී අපිට සිස් ට්‍රාන්ස් වගේ වැන් දෙවි විදියට මෙයාගේ ත්‍රිමාන උපවිශේෂයන් දෙක තවදුරටත් ඇඳලා නිරූපණය කරලා පෙන්නන්න ප්‍රතිරූප අවයව අඳින්න කියලා කියන්න පුළුවන්. ප්‍රකාශ සමායකතාව දක්වනවා කියන්නේ මොකක්ද මේ මෙයාගේ ත්‍රිමාන උපවිශේෂ වලට අපි කියන එකිනෙකේ ප්‍රතිරූප අවයව කියලා කොහොමද ඒවා අඳින්නේ කියලා. ඒතර අපි කරන්නේ මෙච්චරයි. දැන් මේ සිග්මා බන්ධන 4ක් තියෙන මේ කාබන් වටේ හැඩය ගත්තොත් චතුස්තලියනේ. මේ අසමමිතික කාබන් වටේ සිග්මා 4යි එකසර බිඳුවයි. එතකොට මෙයා වටේ හැඩය ගත්තොත් චතුස්තලිය හැඩය තමයි තියෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේ චතුස්තලිය හැඩය නිරූපණය කරන්න. දල වශයෙන් නිකන් සැකිලි විහුවක් ඇඳාම ඇති හරියටම ත්‍රිමානව චතුස්තලිය හැඩේ පේන විදිහට ඒ මෙච්චර අත්‍යවශ්‍ය නැහැ. පැහැදිලිද? එතකොට කැමති විදිහට මේ කාණ්ඩ හතර පැත්තෙන් පෙන්නන්න චතුස්තලිය හැඩේ පේන විදිහට. ඔය විදිහට මෙහෙම එක්කෙනෙක් අඳින්න. ඉතින් පැති මාරු වෙන්න පුළුවන් ඕනනම් මේ OH කාණ්ඩේ දකුණු පැත්තෙන් වම් පැත්තෙන් එහෙම පැති මාරු වෙන්න පුළුවන්. පැහැදිලිද කියන එක. ඒතර ඕනනම් පොඩ්ඩක් අර මේ ත්‍රිමානවත් නිරූපණය කරලා පෙන්වන්න පුළුවන්. මේ හතර පැත්තක මේ බන්ධන හතර පැත්තේ චතුස්තලිය හැඩයට තියෙන කියලා ත්‍රිමාන ස්වරූපයක් ඉදිරිය නම් පොඩ්ඩක් නිරූපණය කරලා පෙන්නුවත් කමක් නැහැ. නැත්නම් දල වශයෙන් සැකිල්ල මෙහෙම ඇඳනනම් ඇති. එතකොට අපි අනිත් කෙනා විදියට අඳින්නේ මෙයාගේ දර්පණ ප්‍රතිබිම්බය. කියන්නේ තල දර්පණයකින් බැලුවොත් මෙයාව කොහොමද අනිත් පැත්තෙන් පේන්නේ? ඕනනම් අපිට මේ වගේ දර්පණයක් කියලා ඔහම මේ ලකුණු කරන්නත් පුළුවන්. නැත්නම් නිකම්ම අඳින්නත් පුළුවන්. අපි මේක කොහොමද දර්පණයකින් කණ්ණාඩියකින් මෙයා බැලුවොත් කොහොමද පේන්නේ? ඒතර අපිට මූණට මූණ හම්බෙන්නේ මේ කොටස නේද? එහෙනම් දල වශයෙන් ඒකත් දල වශයෙන් ලිව්වහම ඇති. තිත්තටම මේ එහෙම කියලා අඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. දල වශයෙන් මේක කණ්ණාඩියකින් බැලුවම පස්සේ තල දර්පණයෙන් බැලුවට පස්සේ පේන විදිය දල වශයෙන් ඇඳාම ඇති. ඔන්න වගේ එකිනෙකේ දර්පණ ප්‍රතිබිම්බ වලට තමයි ප්‍රතිරූපාවයව නැත්තම් ප්‍රකාශ සමාය කියලා මේ ත්‍රිමාන ස්වරූප කියලා අපි නිරූපණය කරලා පෙන්නන්නේ. පැහැදිලිද? කියන්නේ තිත්තටම කියලා ඕනේ නැහැ දැන් මෙතන මේ එච්චකුට තමයි මුලින්ම පේන්නේ. එහෙම කියලා එච්චර ඒ තරම් සියුම් විදියට චිත්‍රයක් විදියට මේක ඇඳලා පෙන්වන්න එක බලාපොරොත්තු වෙන්නේ නැහැ. දල වශයෙන් අපි පෙන්වන්න ඕනේ මෙන්න මෙයා චතුස්තලිය හැඩේ පෙන්වන්න දල වශයෙන් මේ චතුස්තලිය හැඩේ මෙයා දර්පණයකින් තල දර්පණයකින් බැලුවොත් මෙයාගේ දර්පණ ප්‍රතිබිම්බය තමයි අපි අනිත් පැත්තේ අඳින්නේ. ඕනනම් මෙහෙම තල දර්පණයක් විදිහට මෙහෙම ලකුණු කරලා පෙන්නන්න පුළුවන්. මැදින් මෙහෙම ඇඳලා මෙයාගේ දර්පණ ප්‍රතිබිම්බය තමයි අපි අනිත් කෙනා විදිහට අඳින්නේ. මේවට අපි නම් දානවා L ආකාරය D ආකාරය කොහොම කියලා අර සිස් ට්‍රාන්ස් වගේ මේවට නම් දානවා සිම්පල් L ආකාරයේ සංයෝගය සිම්පල් D ආකාරයේ සංයෝගය කියලා L ටයිප් එක D ටයිප් එක කියලා ওই විදිහට මේවයි මේ වෙනස් වෙන ගතිගුණේ ගත්තොත් අපිට පොඩ්ඩක් අපේ මට්ටමින් පහදන්න පුළුවන් දෙයක් නෙමෙයි නිකන් වචනේ විතරයි පාඩම් කරගන්න වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ අසම්මිතික කාබන් හරහා අපි මේක නිරූපණය කරනවා චතුස්තලිය හැඩයට.
මේ අසමමිතික කාබන් හරහා මේක චතුස්තලීය හැඩයට නිරූපණය කරලා එකක් අඳිනවා. කැමති විදිහට කාණ්ඩ පාවිච්චි කරන හතර පැත්තට මෙහෙම දාලා බලන චතුස්තලීය හැඩය. ඒක දර්පණ ප්‍රතිබිම්බය වශයෙන් කොහොමද පේන්නේ කියන එක දල වශයෙන් තිතරම අවශ්‍ය නැහැ. දල වශයෙන් මේ කැලණි මුලින්ම ළඟින්ම පේන්නේ. එතකොට තල් දර්පණයෙන් බැලුවට පස්සේ ඉතින් ඒකේ මේ තුනේ ඉලක්කමත් අනිත් පැත්ත ගහලා අඳින්න. එච්චර මේ සියුම් විදියට මේක දර්පණයකින් ප්‍රතිබිම්බයක් විදිහට පේන ඉතින් තිතරම අඳින්න ඕනේ නැහැ. දල වශයෙන් සැකිල්ල දල නිරූපණයක් කරාම ඇති. එතකොට මෙන්න මෙහෙම නිරූපණය කරන්නේ මේවට අපි නම් දානවා සිම්පල් L ආකාරය සිම්පල් D ආකාරය කොහොම කියලා. එතකොට ඒවයි වෙනසක් තියෙනවා. ඒ වෙනස ගත්තොත් අපේ මට්ටමින් අපිට ලොකුවට තේරුම් ගන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඒ වෙනස තමයි මෙන්න මේ එකිනෙකේ ප්‍රතිරූපාවයව දෙන්නේ කියන්නේ මොනවද? එකිනෙකේ දර්පණ ප්‍රතිබිම්බ දෙකක් අපි අඳින්නේ. එතකොට ඒ දර්පණ ප්‍රතිබිම්බ වලට අපි නමක් කියන එකිනෙකේ ප්‍රතිරූපාවයව කියලා. අන්නේ දෙදෙනෙක් ගත්තොත් එහෙම මේ දෙන්න ගත්තොත් එහෙම පොඩි වෙනස්කමක් දක්වනවා. ඒ වෙනස්කම තමයි මේ සංයෝග දෙකේ සාම්පල් දෙකක් වෙන වෙනම අරගෙන ඔන්න ඔවට යොමු කරන්න පුළුවන් තල ද්‍රවිත ආලෝකය කියන විකිරණ විශේෂය. තල ද්‍රවිත ආලෝකය කියන විකිරණ විශේෂය ඔන්න ඔය මං කිව්වේ අර එකිනෙකේ දර්පණ ප්‍රතිබිම්බ අර ත්‍රිමාන ස්වරූපයන් දෙක. ඔය ත්‍රිමාන ස්වරූපයන් දෙකට අපි ඔය තල ද්‍රවිත ආලෝකය කියන විකිරණ විශේෂය යොමු කරොත් එහෙම අපි කියනවා ඔය තල ද්‍රවිත ආලෝකයේ තලය එකිනෙකට විරුද්ධ අතට භ්‍රමණය කරනවා කියලා වෙනස් කරනවා කියන මේ සංයෝග විසි. ඒ කියන්නේ තල ද්‍රවිතාලෝකයේ තලය එක සංයෝගයක් විසින් දක්ෂිනාවර්ත අතර වෙනස් කරනවා නම් අනිත් සංයෝගය විසින් වාමාවර්ත අතර මේ තල ද්‍රවිතාලෝකයේ තලය දිශානතිය වෙනස් කරනවා. එතකොට මේ තල ද්‍රවිතාලෝකය කියන්නේ මොන වගේ දෙයක්ද? ඒකේ මොනවද යෙදීම් මේ කතන්දර අපිට අපේ මට්ටමට එහා අපිට උගන්වන දින සිලබස් එකේ නිකන් මෙන්න මේ තල ද්‍රවිතාලෝකයේ තලය වෙනස් අතර භ්‍රමණය කරනවා කියන කාරණාව විතරයි. පැහැදිලිද? ඉතින් ගොඩක් වෙලාට පේපර් එකේ වුණත් ප්‍රකාශ සමායෝගිතාව දක්වයි කියලා මේ අදාළ සංයෝගය ඇඳ ගන්නවා මිසක් කලාතුරකින් තමයි අර දර්පණ ප්‍රතිබිම්බ අඳින්න කියලා එන්නේ. එහෙම ආවොතින් අපි අඳින්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. මේ අසම්මිතික කාබන් කේන්ද්‍රගත කළ චතුස්තලීය හැඩයට එකක් අඳිනවා. කැමැතිකම් මුලින් අඳින්න. ඒකේ දර්පණ ප්‍රතිබිම්බය දකුණු පැත්තෙන් අඳිනවා. සාමාන්‍යයෙන් උඩ යට එහෙම අඳින්න එපා. වම දකුණු තමයි අඳින්නේ මේ විදිහට. දර්පණයක් තුන ලකුණු කරලා පෙන්නන්න. වම් පැත්තෙන් එකක් ඇඳ. එයාගේ දර්පණ ප්‍රතිබිම්බය දකුණු පැත්තෙන් ඇඳලා ඒවා තමයි මෙයාගේ ත්‍රිමාන උපවිශේෂයන් දෙක, ත්‍රිමාන ස්වරූපයන් දෙක කියලා අපි මේ ඇඳලා පෙන්වන්නේ. ප්‍රායෝගිකව ගත්තොත් දැන් මේ දෙන්නේ කියලා ඔප්පු කරන්න ඕනනේ. මේ දෙන්නේ කියලා ඔප්පු කරන්න පුළුවන් ලක්ෂණය තමයි ඒක භෞතික ලක්ෂණයක්. තල ද්‍රවිත ආලෝකය කියන විකිරණ විශේෂය මේ සංයෝග දෙකේ සාම්පල් දෙකකට වෙන වෙනම යොමු කරොත් එහෙම ඒ තල ද්‍රවිත ආලෝකයේ දිශානතිය තල ද්‍රවිත ආලෝකයේ තලය එකිනෙකට විරුද්ධ අතර තමයි වෙනස් කරවන්නේ මේ සංයෝග දෙක විසින්. ඒ කියන්නේ එක සංයෝගයක් විසින් දක්ෂිනාවර්ත අතර මේ තල ද්‍රවිත ආලෝකයේ තලය වෙනස් කරනවා නම් අනිත් කෙනා වාමාවර්ත අතර මෙන්න මේ තල ද්‍රවිත ආලෝකයේ දිශානතිය තලය භ්‍රමණය කරනවා. අපි කියනවා ඒ භෞතික ලක්ෂණය මොකක්ද කියලා හොත් අපි කියනවා තල ද්‍රවිත ආලෝකයේ තලය එකිනෙකට ප්‍රතිරුද්ධ අතර භ්‍රමණය කරවීම වෙනස් කරවීම කියලා අපි කියනවා මේ ලක්ෂණය වෙනස් වීමට. ඉතින් ඒක ලොකුවට පේපර් එකේ අපිට අහන කාරණාවක් නෙමෙයි නිකන් වචනයක් විදිහට දැනගත්තා නම් ඇති වාක්‍යයක් විදිහට අර ප්‍රකාශ සමායකතාව දක්වාදී මෙන්න මේ ප්‍රකාශ සමායක ආකාර දෙක ගත්තොත් ඒවට තල ද්‍රවිත ආලෝකය වෙන වෙනම යොමු කරෝතින් ඒ තල ද්‍රවිත ආලෝකයේ තලය එකිනෙකට ප්‍රතිරුද්ධ අතර භ්‍රමණය කරනවා මේ එක් එක් සංයෝග දෙක විසි. ඒක විරුද්ධයි. තල ද්‍රවිත ආලෝකයේ තලය භ්‍රමණය කරන වූ දිශාව එකිනෙකට එකක් විරුද්ධයි. ප්‍රකාශ සමායකය එකිනෙකේ දෙන්නේ සැලකුවොත් එහෙම. එතකොට ඔන්න ඔය දැනුම තමයි සමාවයක වලින් ඇත්තටම ප්‍රශ්නකදී ඕන වෙන්නේ. ඔය දැනුමට අර රසායනිකව වෙන් කර හඳුනා ගන්න පරීක්ෂණ අපි කලින් කොටසදී කතා කරේ සහ ප්‍රතික්‍රියාව ගන්නපුවා අන්නේ හැම දෙයක්ම එකතු වෙලා තමයි ව්‍යුහාන්දින ප්‍රශ්නය ඔයාලට ලැබෙන පේපර් එකේදී. ඒතර මම ඊළඟට ව්‍යුහාන්දින ප්‍රශ්නය කරන්න ගන්නවා 2019 පේපර් එකේ ප්‍රශ්නය. ඊට පස්සේ ඊට කලින් මම තව පොඩි දේවල් ටිකක් කියන්නම් නිකන් මම අවුරුද්දක් ගන්නේ නැතුව ඊට කලින් මම තව පොඩි අභ්‍යාස කීපයක් ඔයාලට දෙන්නම්. දැන් හිතන්නකො මෙන්න මේ වගේ ප්‍රශ්නයක් එනවා කියලා. මම නිකන් පහුගිය අවුරුද්දක ආපු විදිහේ ප්‍රශ්නයක් ඒ මොඩල් එකට ඔයාලට කියාගෙන යන්නම් මේ වෙලාව ප්‍රශ්න තියෙන නිසා අපිට ප්‍රශ්න ගොඩාක් කරන්න ටයිම් මදි. මොකද අපි මේ වැඩසටහනෙන් తాවකාලිකව මේ කාබනික රසායනික උගන්වපු මේ වැඩසටහන් මාලාව මේ වැඩසටහනෙන් తాවකාලික විරාමයක් ගන්නවා. අපි ඉස්සරහට අවස්ථාව ලැබුණොත් අපිට ගුවන් කාලය ලැබුණොත් තමයි අපි ඉස්සරහට තවත් මේ ඕගනික් වල ඉතුරු ටික සාකච්ඡා කරන්න පටන් ගන්න. එතකොට නමුත් සෑහෙන වැඩ ප්‍රමාණයක් ඔයාලට මේකෙන් මට උදව් කරන්න පුළුවන්කම ලැබුණා මේ වැඩසටහන් මාලාවත් එක විශේෂයෙන් පරිවර්තන වලට. දැන් ව්‍යුහගත රචනා කියන මේ ස්ට්‍රක්චර්ඩ් කියන මේ සමාවයක හඳින ප්‍රශ්නෙට අපි වැඩි අවධානයක් දෙමු ඊළඟට. ඒක නිසා හිතන්න මෙන්න මෙහෙම එනවා කියලා. අපිට කියන මම ඔයාලට නිකන් ප්‍රශ්නයක් කියාගෙන යන්නම්. එක සංයෝගයක් තියෙනවා. එයාගේ ගත්තොත් එහෙම අණුක සූත්‍රය C7යි H14යි. C7යි H14යි. නේ අපි ගමු C7යි H16යි. ඒතර ඇල්කේනයක් නේ.
C ගාන දෙගුණ කරලා දෙකක් දැම්මම H එන්නේ මොනවද? ඇල්කේන වල. C 7යි 4 2 14යි 2යි 16ක් H. පැහැදිලිද? එතකොට හිතන්නකෝ මෙයා කිව්වා කියලා මෙයා ජ්‍යාමිතික සමායකතා මේ ප්‍රකාශ සමායකතාව පෙන්වනවා කියලා. මෙයා ප්‍රකාශ සමායකතාව දක්වයි කියලා හිතන්නකෝ. එහෙනම් මෙයාගේ විහිය කොහොමද අපි අඳින්නේ? C 7යි H 16යි මෙයාගේ කොහොමද අපි විහිය අඳින්නේ? අපි දාගන්න මේ විදිහට වෙනස් කාණ්ඩ 4ක් වෙන කාබන් කෙනෙක් විදියට. C 7 H 16 මෙයා ප්‍රකාශ සක්‍රියයි කියලා කියනවා. ඒ කියන්නේ ප්‍රකාශ සමායකතාව දක්වයි කියලා අපට කියනවා. අපි මොකද්ද කරන්නේ? අපි කරන වැඩේ තමයි වෙනස් කාණ්ඩ 4ක් තියෙන කාබන් කෙනෙක් අඳින ප්ලෑන් කරනවා. අර චතුස්තලීය හැඩ ඒව ඕනේ නැහැ. ත්‍රිමාණු උපවිශේෂ ඒව මුකුත් ලියන්න ඕනේ නැහැ. මූලික සංයෝගය අපි අඳිමු. වෙනස් කාණ්ඩ 4ක් දාන බලාපොරොත්තු වෙයි. එතකොට මෙයා අපට ඇඳ ගන්න පුළුවන් තව කාබන්ලා කීයක් පාවිච්චි කරන්න පුළුවන්? තව කාබන්ලා අපට 6ක් පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිද? තව කාබන්ලා අපට 6ක් පාවිච්චි කරන්න පුළුවන්. ඊතර ඒ විදිහට අපට ගැළපෙන උත්තරයක් ලියා ගන්න පුළුවන්.